කියන්නේ මම මේ පොතුත් කියවලා තියෙනවා. මම අදටත් සිංහල තේරුම බලා ගන්න ඕන මට පාලි බෑ. මම මේ පොත් වලින් තමයි බලාගන්නේ. එතකොට නමුත් එතනින් එහාට ක්‍රමයක් ඕන. එතනින් ඒ කියන්නේ ඔකට කියන්නේ රාමුගත කරනවා කියලා. රාමුගත වෙලා තින්නේ ඒ මගේ යාළුවෝ ඉංජිනේරින් කරපු යාළුවෝ ගණනාවක් එහෙ පැවිදි වෙලා ඉන්නවා. මම මේ ළඟදි එක ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරාම උන්වහන්සේ අපිට පිනමදි කියලා. මම කොහේනම් මොන රෙද්දටද පැවිදි වෙලා ඉන්නේ. පිනමදි නම් ඉතින් ගෙදර ඉඳන් පින් කර ගන්න පුළුවන්. මොකද පැවිදි වෙන්නේ. පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත් ආය කියලා. ඇයි එදා අපිට එහෙම කතා කළා අද ඇයි ඔයාලා එහෙම කියන්නේ? මම අහන්නේ ඒකයි. ඒ හැම කෙනෙක්ම ලොකු කැපකිරීම කළා පැවිදි වෙලා ඉන්නේ. ජීවිතේ කන්න බොන්න නැති කමට පැවිදි වුණා නෙවෙයි. ඒතර ඔහුන් අද කියනවා පිනමදි කියලා. පිනමදි කියලා ඒක එයාර හැම කෙනෙක්ම කියන කතාව පින් වැඩි කරගන්න. බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක කරන්න පුළුවන්. මේ බුදුරජාණන් ශ්‍රී ක්‍රියාස්තක සාලවණේදී මේ සල්ගස් වලට හිට තියෙනවා මේ සල්ගස් වලටත් මම කියන ධර්මය අවබෝධ කරන්න පුළුවන්. සල්ගස් වලටත් හිතක් තියෙනවා. ඒක ඒකාන්තයෙන්ම සත්‍යයක්. ඒක තමයි මට නම් අබමල් රේණුකවාස කියන්නේ. එතකොට මේ මට්ටමේ මම මේ කියන්නේ මහමෙවුනාවට යන්න එපා කියන්නේ ඔබ එහිට හැමදාම යන්න. නමුත් කවදාවත් කිසි තරකට මටවත් දෘෂ්ටිගත වෙන්න එපා. ඒක එක්තරා ප්‍රේම එකක් විතරයි. කවදාවත් බුදුහාමුදුරුවෝ දීපු නිදහස් මානසිකත්වය නැති කරගන්න එපා. ඒක. ඉතින් මේ නිදහස් මානසිකත්වය නැති කරගෙන මේක අවබෝධ කරන්න බෑ. මම උදාහරණයක් කියන්නේ. ඒක එතන ඉවරයි. දැන් අපි මේ බුදුන් පිළිමේ වහන්සේ තියෙනවා. මේ රටේ ඔබට ගියෝතින් මෙහි තියෙන පන්සල් ගණනාවක්. චීන පන්සල් තියෙනවා, වියට්නාම් පන්සල් තියෙනවා, තායිවාන් පන්සල් තියෙනවා. නමුත් ඔබ ඒ පන්සලක බුදු පිළිමයක් මෙතන ගෙනල්ලා නැහැ. ඔබ ගෙනත් මේ ඔබගේ බුදුහාමුදුරුවෝ පිළිමය. එතකොට මම බ්‍රිස්බේන් පන්සලේ ඉඳිද්දි මම කල්පනා කරේ එහෙ තියෙනවා ලංකාවෙන් ගෙන මේ වගේ සමාධි පිළිමයක් තියෙන ලොකු. තව වියට්නාමීස්ලේනවා එළිය තියෙන වියට්නාම් බුදු පිළිමයක් හදලා. තව තියෙනවා චීන අයට බුදු පිළිමයක් හදලා ජපාන් අයට එහෙම තියෙනවා පොඩි විදිහට. හැබැයි ලංකාවේ වෙන කිසි මිනිස්සෙක් වියට්නාම් බුදු පිළිමයට බුද්ධ පූජාව තියෙනවා මම දැකලා නැහැ. වියට්නාමෙන් එන කිසි මිනිස්සෙක් ලංකාවේ බුදු පිළිමයට ගරු කරනවත් මම දැකලා නැහැ. මම මේ මාසයක් මුලදී මම කල්පනා කරේ එක්කෝ මිනිස්සු බුදුහාමුදුරුවෝ හදලාද නැත්නම් සත්‍ය බුදුහාමුදුරුවෝ මිනිස්සු දකින්නේ. දැන් වියට්නාම හැඩරුව තියෙන බුදුහාමුදුරුවෝ අද වැඩියොත් කවුරුත් දාන්නේ දෙන්නේ නැහැ ජීවමානව වැඩිය. හැබැයි මේ හැඩයට තියෙන බුදුහාමුදුරුවෝ ඔබ අනිවාර්යෙන් ගෙදරවල ඔක්කොම පූජා කරනවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඔබ බුදුහාමුදුරුවෝ හදලාද සැබෑ බුදුහාමුදුරුවෝ ඔබ දකින්නවද? මොකද්ද ප්‍රශ්නේ? ඔබ බුදුහාමුදුරුවෝ හදලා මේව හදන්නේ අතක. දෙවියන්ුත් එහෙමයි. මට තියෙන ප්‍රශ්නේ මේකයි. මිනිස්සු දෙවියන් හදලාද දෙවියන් මිනිස්සු හදලාද? මිනිස්සු හදපු දෙවියෝ ඩොලර් 10කට ගන්න පුළුවන්. ඩොලර් 10ක් ගන්න. උන් එක ගෙදර උන්ම හදලා උන් එක ගෙදර තියෙන දෙවියන් ලෙස සලකනවා. එතකොට ඊට පස්සේ එතකොට ඔබ ඔබේ ෆ්‍රේම් එකක් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ ෆ්‍රේම් එකේ පිට කිසිම බුදුහාමුදුරුවෝ කෙනෙක්ට වඩින්න ඔබ අවසර දෙන්නේ නැහැ. ඒ ෆ්‍රේම් එකෙන් පිට කිසිම බුදුහාමුදුරුවෝ නමකට වඩින්න ඔබගෙන් අවසර නැහැ. මෙලොවේ චීන අයත් එහෙමයි. චීනයේ ඒ දාගත්තු ප්‍රේම එකෙන් පිට පුංචි කාලේ කිසිම බුදුහාමුදුරුවෝ කෙනෙක්ට එන්න චීන මිනිසුන්ගේ හිතේ ඉඩ නැහැ. එහෙනම් ඔබ දකින්න යන්නේ ඔබ හදාගත්ත බුදුහාමුදුරුවෝ. ඒක බුදුරජාණන් වහන්සේ ඔකට කියනවා මේ කියපු එකට එකම සාක්ෂිය එච්චරයි තියෙන්නේ. වක්කලි හාමුදුරුවෝ පැවිදි වෙන්නම ජීවමාන බුදුහාමුදුරුවෝ බලන්න. ජීවමාන බුදුහාමුදුරුවෝ. එතකොට ජීවමාන බුදුහාමුදුරුවෝගේ රූපේවත් අදාඹන්න බෑ ඇති. ජීවමාන බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මැඟිල්ල දික් කළා කියන වක්කලි උඹ මගේ මේ රූපේ බලලා ඔබට කවදද මම බලන්න පුළුවන්. ඔබට කවදාවත් මාව බලන්න බෑ වක්කලි. ධම්මම් පස්සේ ධර්මයේ දැක්පන් එදාට මාව ඔබට පේනවා. ඒතර එහෙම ජීවමාන බුදුහාමුදුරුවෝ එහෙමයි අපිට කිව්වේ. නමුත් අපි එහෙම නෝ. ඊළඟට ඒකක්. ඊළඟට ඔබට දීපංකර බුදුරජාණන් වහන්සේ කිව්වොත් මතක් වෙන්නේ කවුද? දීපංකර බුදුහාමුදුරුවෝ. ඒක තමයි ඒව මතක් වෙනවා. මොන වගේද දීපංකර බුදුහාමුදුරුවෝ? මොන වගේද භාග්‍යතුන් වහන්සේ?
දකින්න විදිහ මේ දීපංකර බුදුහාමුදුරු මින් හැඩතලයට එහාට ඔබට මවන්න බෑ. ඔකට දීපංකර බුදුහාමුදුරුවෝ ඉපදුනේ ගෞතම බුදුහාමුදුරුවෝගේ 120 පරිසරය නෙවෙයි. ඒතකොට සමහර මේ සිවුර නෙවෙයි දීපංකර බුදුහාමුදුරුවෝ දැන් මේ පාට නෙවෙයි. ඒ අපි දීපංකර බුදුහාමුදුරුවෝ නම් දන්නේ මේ සිවුර. හේතුව ඔබට සැබෑ ගෞතම බුදුහාමුදුරුවෝ දකින්න බැරිකොට දීපංකර බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ඔබ දීපංකර බුදුහාමුදුරුවෝත් හිතේ හදලා තියෙන්නේ. ඔබ පුංචි කාලේ ගත්ත සංඥා ලෝකේ. ඊළාට ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරන්නේ කොහොත් කවුද මතක් වෙන්නේ? එක ගයාන් චානුගේ පොතේ තියෙන පින්තූරය. එක්කෝ තවත් ඔබ පුංචි කාලේ දැක්ක පින්තූරය. එක්කෝ පන්සලක දැක්ක අර එක පැත්තෙන් නිල් පාට ගාලා අනිත් පැත්තෙන් කහ පාට ගාපු ওই පින්තූරය. වහාට ඔයිට හාට ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේ වන්න බෑ. එක්කෝ ඔබට ස්වාමීන් වහන්සේලා කිව්ව මතක් වෙන්නේ කවුද? කවුද මතක් වෙන්නේ? කේස් බාපු. එතනින් ගියාට පස්සේ සංවර ගමනක් තියෙන. එතනින් ගියාට පස්සේ මේ හිමින් කතා කරන. එතනින් ගියාට පස්සේ කාගවත් හිත රිදවන්න වචනයක් කියන්නේ නැති. ඒ තමයි ඔබේ ස්වාමීන් වහන්සේ. ඔයින් පිට කිසිම ස්වාමීන් වහන්සේ නමකට ඔබේ ලෝකේ වඩින්න අවසර නැහැ. අවසර දෙන්නේ නැහැ. අවුරුත් අවසර දෙන්නේ. හේතුව ඔබ ස්වාමීන් වහන්සේව හදලා ඉවරයි. ඒන් පිට කිසිම හාමුදුරු නමක් නෙවෙයි. නැද්ද බලන්න. එන ඔබ දැක්කපු පුංචි කාලේ සංඥාවලින් ඔබ කියවපු පොත් වලින් ඒකෙන් ඔබ හාමුදුරුව හදලා තියෙන්නේ. ඒකට ලංකාවේ හරි විතරක් නෙවෙයි ලෝකේ අපි දැන් කොරියන් හාමුදුරුව දැක්කොත් අපි එච්චර ගණන් ගන්නෑ. ඇයි අපි කාන්තාවක් එක්ක යනවා දකින්නේ සුදු ඇඳලා යනවා දකින්න කලිසම් ඇඳලා යනවා දකින්නේ. මොකද ඔබ හවදපු ස්වාමීන් වහන්සේගෙන්ට කීයටවත් කොරියන් හාමුදුරුව ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ හදපු ස්වාමීන් වහන්සේගේ පිට කිසිම හාමුදුරු නමකට ඔබේ ලෝකෙට ඇතුල් වෙන්න බෑ. මම මේ ප්‍රශ්නට හේතුව කියන්නේ. ඒ යහට කිසිම ආකාරයකට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. පුළුවන්ද කියලා බලන්න ඇතුල් වෙන්න. ඔබ ඉන්හාට පිට සිගරට් එකක් බිබී හාමුදුරු නමක් වෙන දානයක් දෙයි. දෙන්නේ. කියන්නේ මං කියන්නේ ඒක හරිය කියන එක නෙවෙයි මම කියන්නේ ඔබට තියෙන ගැටලුව. මං කියන්නේ මේ සිගරට් බොන එක අරක් බොන එක හරිය කියන්නේ නෙවෙයි මං කියන්නේ ඔබ හදපු ප්‍රේමක නිසා ඔබට බලන්න බැරි කම. එතකොට බුරුමෙට ගියෝ සිගරට් ආමතුරට බොනවා. පාරේ ප්‍රසිද්ධිය බොනවා. ඔබට කිසිම ආකාරයක ඔබේ දාකපු අදහසට ගැලපෙන්නේ. හිතපු අදහසට. ඒතර මම අහන්නේ සැබෑ ස්වාමීන් වහන්සේලා ඔබ දකින්නවද? සැබවින්ම ඔබ ස්වාමීන් වහන්සේලා හදලද? සැබවින්ම ඔබ හදලා තියෙනවා. හදපු ස්වාමීන් වහන්සේ ඔබ දකින්න හැමතිස්සෙම මම. ඒතර ලංකාවේ ඉන්න හාමුදුරුවන්ට කරන්න තියෙන එකම දේ. මොකද්ද? ඔබ හදපු හාමුදුරුවන්ට ඇක්ට් කරන්න. එහෙම හරියටම ඇඩ් කරන කෙනා තමයි හරියටම ඔබේ හාමුදුරුවෝ. මං කියන්නේ මේ හාමුදුරුවන්ට වරදන්නේ මේ ප්‍රශ්නේ සක්කාය දිට්ඨිය පැහැදිලි කරන්න මට ඕන. ඒක බැරි වෙලාවත් වතුර වලින් ගහගත්තොත් කඳුළු ගෑස් වලින් ගහගත්තොත් උන් එක එකක් හාමුදුරුවෝ නේ. එහෙමද? ඒතර ඔබට තරහ යනවා. සාමාන්‍යයෙන් මං කියන හාමුදුරුවෝ නමක් කඳුළු ගෑස් ගහ ගන්න ඕනේ කියන එකනේ ඔබ වරදවා හිතන්න එපා. හැබැයි ඔබ ඒක දැක්ක ගමන් ඔබට මේක බුද්ධ ශාසනය නෙවෙයි කියලා ඔබට කෙලින්ම හිතෙනවා. හේතුව ඔබ බුද්ධ ශාසනයයි කියන දේ ඔබට ඕන විදිහට හදාගෙන තියෙන නිසා. හදන්නේ කවුද? එහෙම හදාගන්නේ කවුද? මම. ඕක තමයි සක්කාය දිට්ඨිය. දැන් මම කියන කෙනා තමයි මේ ෆ්‍රේම් එක දාලා තියෙන්නේ. මම ඉන්නවනේ මෙහෙම. ඊපස්සේ ඔබේ බිරිඳ. දැන් මේ ඔබේ බිරිඳත් එහෙමයි. ඔබ ෆ්‍රේම් එක දාලා තියෙන බිරිඳට. කොහොමද? මෙන්න මේකයි සාම්ප්‍රදායික බිරිඳ. දැන් ඔබගේ ප්‍රේම එක සාමාන්‍ය ලංකාවේ ඔබ පුංචි කාලේ දැක්කස් ප්‍රේම එක. එතකොට තව මංගේ එහාට යන්න බෑ. ඊට පස්සේ එහෙම කතා කරන්න බෑ. ඊට පස්සේ මේ විදියට වෙන්න ඕන. ඊ පිට මොකක් හරි සිද්ධ වුණොත් ඔබට දරා ගන්න දරා ගන්න. ඔබ අනිවාර්ය අපහසුතාවයකටපත් වෙනවා. බිරිඳත් එහෙමයි. ඒතර බිරිඳත් ඒ ෆ්‍රේම් එක දාලා තියෙන ස්වාමියාට. මෙන්න මෙහෙම වෙන්න ඕන. මෙයා මෙන්න මෙහෙම වෙන්න ඕන. මෙහෙම. ඒතකොට ඒක හරියට සමානයි ඔබගේ සමහරට පවුලේ. ඔබ පුංචි කාලේ දැක්ක ඔබේ පවුලේ තොරතුරු වලට නැත්තම් පවුල අවුල් නම් ඒකේ 100% අනිත් පැත්තේ තොරතුරු වලට. ගෙදර රණ්ඩු වෙනව වැඩි නම් රණ්ඩු වෙන්නේ නැති ප්‍රේමයක් තමයි ඔබ දාගන්නේ. එතකොට එහෙම. එතකොට ওই ලංකාවේ ප්‍රේම. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ඊට වඩා වෙනස් ප්‍රේමයක් කොහොමද තියෙන්නේ. උන් පුංචි කාලේ හැදෙන කල්චර් එකත් එක්ක අවුරුදු 18 උන් ගෙදර යනවා. ඔබ දරුවෙක්ගෙන් එක නෙමෙයි බලාපොරොත්තු වෙනවා. මුළු ලෝකේම
තම තමන්ට පුංචි කාලේ ආවේනික වෙච්ච දේවල් වලින් තම තමන්ගේ අත්දැකීම් වලින් තම තමන් බිරිඳ හදලා තියෙනවා. සැබෑ බිරිඳට එතෙන්ට ඇතුල් වෙන්න බෑ. ඔබ හදාගත්ත බිරිඳට එහා මොකක් හරි ඔබේ හදපු වැටට එහා මොකක් හරි සිද්ධ වුණොත් ඒ වැට කැඩුණොත් ඔබට දරා ගන්න බැරි දුකක් ඇති වෙනවා. නේ? අනිවාර්යයෙන් ඇති වෙනවා. හාමුදුරුවන්ගෙනුත් එහෙමයි බිරිඳගෙනුත් දරුවොත් එහෙමයි. සැබවින්ම ඔබ දරුවට ආදරේ නැහැ. මෙතන ඉන්න කවුරුත් දරුවට ආදරේ නැහැ. ඔබ දරුවා හදලා තියෙන්නේ මෙන්න මේ විදියටයි වෙන්න ඕන. මේ විදියටයි ඉගෙන ගන්න ඕන. මේ විදියට ගේම් ගහන්න බෑ. දරුවා ආස ගේම් ගහන්න. නමුත් ඔබේ ප්‍රේම එකේ දරුවට එහෙම ගේම් ගහන්න දෙන්න විදියක්. ඒතර ඔය ප්‍රේම එකේ ඉන්න දරුවා නැති දෙයක් ඔබේ ඉන්න දරුවා කරොත් ඔබට ගොඩක් රිදෙනවා. අනිවාර්යෙන් රිදෙනවා. දැන් ඔබ දරුවෙක් හදන්න ඕන විදියක් හිතේ කල්පනා කරලා තියෙන එක තමයි ප්‍රේම. ඒක කල්පනා කරලා තියෙන්නේ ඔබ. ඒ කල්පනා කරපු විදියෙන් පොඩ්ඩක් ඔපිට නොපිටට ගියොත් ඒ කියන්නේ ඔබ හදපු ප්‍රේමයට යම් පහරක් ගැහුවොත් අනිවාර්යෙන් ඔබට එහෙනම් සැබෑ දරුවා ඔබ දකින්නේ ඔබ දකින්නේ ඔබේ ප්‍රේම එකේ ඉන්න දරුවා නේ ඒක මේ ලෝකෙම හැටි මුළු ලෝකෙම එතකොට මොකද්ද කරලා තියෙන්නේ යම් යම් ප්‍රේම ටිකක් දාගෙන මේ ප්‍රේම වලට අනුව ජීවත් වෙනවා මරණකම් එයින් පිට යම් සිද්ධියක් සිද්ධ වුණොත් ඔහුට ඒක දරා ගන්න පුළුවන් කම උදාහරණයක් බිරිඳ වෙන හොටෙල් එකකින් කෑවොත් ඒක දරා ගන්න බෑ ඔබේ ප්‍රේම එකේ හැම බිරිඳක් නැහැ මහත්යටත් ඕකම තමයි ඒක ඔබට දරා ගන්න බෑ. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ බිරිඳ. ඔබ එහෙම වෙන්න ඕනේ නැහැ කියන ඔබ දාගත්තු ප්‍රේම එක නිසා. එහෙම ඒ ප්‍රේම එක නැති වුණා නම් එහෙම කිසිම දෙයක් බිරිඳට ප්‍රේම එකක් නැති වුණා නම් අපිට කිසි ප්‍රශ්නයක් වෙනවද? එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තේරුණාද? එතකොට ඔන්නෝක තමයි අපි ඉන්න තැන. එතකොට ওই සියලුම හදාගන්නේ කවුද? තමන් කියන්නේ මම. මම නැත්තම් මොකද්ද නැති වෙන්නේ? කිසි ප්‍රේම එකක් නැහැ. කිසි ප්‍රේම එකක් නැහැ. එහෙනම් ඌට කියන නිදහස් මිනිස්සෙක්. නිවහල් මිනිස්සෙක්. ඌට කියන සෝතාපන්න පුද්ගලෙක්. නේ? එහෙනම් මට සාපේක්ෂව තමයි සියලුම ප්‍රේම්ස් තියෙන්නේ. ඔබ මට දාන දීලා මගේ මේ වගේ ඉල්ලීමක් කරන්නේ. ඔබම කූඩු ගහගෙන ඉබ්බ දාගෙන ඉන්නවා. මගේ යතුරු ඉල්ලනවා. මට නිදහස් වෙන යතුරක් අපලා දෙන්න කියන. ඔබමයි කූඩුවේ ඉබ්බ දාලා තියෙන්නේ. ඔබමයි යතුර විසි කරලා තියෙන්නේ. මේ ඔබමයි යතුර අරගන්න ඕන. මං කිව්වේ මේ පිළිතුර තේරෙන්නේ. ඒක. ඔන්න ඔබ හරියට මමත්වේ නැති කරපු දවසට මම මගේ අදහස නැති කරපු දවසට ඔබට සැබෑ බුදුහාමුදුරුවෝ පේනවා. ඔබ නැත්තම් දරුවෙක් ගැන කතා කරන්න පුළුවන්ද? මම කියන අදහස නැත්තම් දරුවෙක් පණවන්න පුළුවන්ද? එහෙනම් මට සාපේක්ෂව තමයි දරුවෝ. මට සාපේක්ෂව තමයි සාමින් වහන්සේලා. මට සාපේක්ෂව තමයි බුදුහාමුදුරුවෝ. මම නැත්තම් බුදුහාමුදුරුවෝ කෙනෙක් ගැන කතා කරන්න පුළුවන්ද? එහෙම කරා කරන්නේ බෑ. ආමුදුරුවෝ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ දැන් අපේ ජීවිතවල දේවල් කරන්නේ. මම ඉන්නවා දැන් මම ඊළඟාත්මේ ඉපදෙනවා. ඒක නිසා මේ පින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ නිවන කරන්න ඕනේ කියලා මම කියන කෙනෙක් ඉන්න නිසානේ. ඒකද බුදුහාමුදුරුවෝ කියනවා මම කියන කෙනා නැති කිරීමමයි නිවන. ඔව් හාමුදුරුවෝ ඉස්සෙල්ලා මම කියන කෙනෙක් ඉන්නවා. නෑ ඒක තමයි. දැන් අපි දැන් මම මේ පැහැදිලි කරන්නේ ඉන්න තැන යන්න ඕන තැන. දැන් ඉන්න තැන තමයි මම කියවල ප්‍රේම දාපු තැන. දැන් ඒතකොට යන්න ඕන තැන තමයි මම නැති කරන්නේ තැන. මම මේ පින්නතර කියලා තේරෙන්නේ. දැන් ඔබ හිටිය තැන තමයි මාර මුලින් පැහැදිලි කරේ. දැන් මේ පැහැදිලි කරන්නේ ඔබ යන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝත් එහෙමනේ ඉන්න තැන පැහැදිලි කරනවා. ඔන්න ඔබ ඉන්න තැන සක්කාය දිට්ඨිය තුල. ඒ සක්කාය දිට්ඨිය කැඩුනම තියෙන තැන තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් ඔබ සක්කාය දිට්ඨිය කඩන්නනේ බණ අහන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙමයිනේ. ඉසගිනි ගත්තොත් ඒ ගින්න නිවන්න එපා. ඔබ මොකක් නැති කරගන්නද මහන්සි වෙන්න ඕන. සක්කාය දිට්ඨිය නැති කරගන්න මහන්සි වෙන්න. කවුරු හරි මෙහෙම කිව්වොත් උදේට උල් පාරවල් 300ක් අයිනෝ. දවල්ට උල් පාරවල් 300ක් අයිනෝ. හවසට උල් පාරවල් 300 අවුරුදු 100ක් අයිනෝ. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙන එකත් ඒකටත් කැමති වෙන්න කියනවා. අහලා ඇතිනේ? ඒකටත් කැමති වෙන්න කියනවා. බුදුහාමුදුරුවෝ ඒකට හරි කැමති වෙන්නේ. ඒතකොට ඉසගිනි ගත්තොත් ඒ ගින නිවන්න නැතුව මොකද්ද මහන්සි ප්‍රේම කඩා ගන්න මහන්සි වෙන්න කියන්නේ. වෙන මොකකටවත් නෙවෙයි. ප්‍රේම්ස් ටික ගලවන්නේ මහන්සි වෙන්න ඕන. දැන් මෙතන ඉන්න මේ පින්නතුන්ට වෙන්නේ ලෝකේ ඉන්න සෑම කෙනාටම නිවන් දකින්න ඕන කොහොමද? මමත් එක්ක නිවන් දකින්න ඕන. මම කියන්නේ මමත් තියෙන්න ඕන මම නිවන් දකින්න ඕන. කවදාවත් ඒක වෙන්නේ නැහැ.
හැම කෙනෙක්ම බණ අහන්නේ මම කියන කෙනා ඉන්නත් ඕන. මම පිටින්ම නිවන් දකින්න. හැබැයි ඔක අනිත් පැත්තනේ වෙන්නේ. මම නැති වෙච්ච තැන තමයි නිවන පළවෙනි වතාවට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. නමුත් හැම මිනිස්සෙට්ට මොන මමත් තියාගෙන නිවන් දකින්න. අපි ඉල්ලන්නේ මොකද? මමත් තියාගෙන නිවන් දකින්න ක්‍රමයක් පෙන්නන. ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම ක්‍රමයක් පෙන්නලා බුදුහාමුදුරුවෝ කියන්නේ මම නැති කළා නිවනට යන තැන. කියන්නේ ඔබ මම කියන අදහස මරන්න ඕන. මරනවා කියලා අදහස් කරේ අපි මම කියන්නේ වරද්දා ගැනීම. ඒ කියන්නේ මුළු අභිධර්මයේම පෙන්නන්නේ. වේදනාව කියන්නේ වේදනාව විතරයි. වේදනාව මම නෙවෙයි. අරමුණේ විඳින ස්වභාවය වේදනාව. අරමුණ හඳුනා ගන්න ස්වභාවය සංඥාව. ඒතර මම කියලා ගන්න දෙයක් නැහැ. මම කියන්නේ ඒ සියල්ල එකතු කරලා වරද්දාගත්තු අදහස. ඒක උදාහරණයක් වශයෙන් ඕෂෝ කියන්නේ අවතාරයක් මම කියලා කියන්නේ. අවතාරයක්. අවතාරයක් කියලා කියන්නේ කඩුවෙන් කපලා අයින් කරන්න බෑ. අවතාරයක් කියන්නේ බෝම්බ ගහලා නැති කරන්න බෑ. අවතාරයක් කියන්නේ ඇත්තටම නැති. එහෙනම් අවතාරයක් කියන එක අවබෝධ කරගන්න විතරයි පුළුවන්. අවතාරයක් කියන්නේ මොකද? ඇත්තටම නැති දෙයක් කඩුවෙන් කපලා මොකක්වත් කරලා කුඩු කරලා නැති කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒක අවබෝධ කර. මමත්යත් අවතාරයක්. ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. ඒ ඕෂෝ කියලා ඉඳලා තියෙන මේ පිළිබඳව අහලා තියෙනවද දන්නේ. එයා ඒ කියන්නේ මමත්වේ නැති කරපු කෙනෙක්. එයා කියන්නේ අවතාරයකට උපමා කරන්නේ. බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ දන්වැලකට. දන්වැලකට කියන්නේ තමන්ම තනියෙන් දාලා බැඳගෙන කැරගෙන දන්වැලකට ගද්දුල බද්ද සූත්‍රයේදී. නේ? ඒක කඩලා දාන්න. ඒක කඩලා දැම්මම ඉවරයි කියනනේ. ඔබ ලෝකෙන් ඈතර වෙනවා කියන. ඔබට හින් එහාට ලෝකයක් පේන්නේ නැහැ කියන බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ දන්වැලෙන් හදන්න පුළුවන් රවුමක් විතරයි. දන්වැල හදන්න පුළුවන් යම් රවුමක් විතර උඩට පහළට යටට ඒ දන්වැල තියෙන උස ප්‍රමාණයට විතරයිනේ. එතකොට ඒක තමයි ප්‍රේම කියලා කතා කරේ. ඔබ මම ඉන්නකම් ප්‍රේම දාගන්න එක නතර කරන්නේ අපි කොච්චර කිව්වා. ඔබ මමත් නැති දවස්වල නිදහස් මිනිස්සෙක් කියලා. දැන් උදාහරණයක් ඔය අපි සිංහල කවුද සිංහල අපි? අපි කියන්නේ මයිනස් ඩබල් ඩබල් ට්‍රිබල් ට්‍රිබල් නැත්තම් කෝටි 150 නේ. මයිනස් 150. එතකොට පින්නතුනි එතරම් සක්කාය දිට්ඨියමයි තියෙන්නේ. මම බුද්ධ ආගමේයි සැලකීමත් මොකද්ද? සක්කාය දිට්ඨියමයි. මම ක්‍රිස්තියානියයි සැලකීමත් සක්කාය දිට්ඨිය ප්‍රේමය. ඒ බුදුරජාණන් වහන්සේ අපිට කතා කරට වඩා නිදහස් මානසිකත් නිවහල්. එතකොට අපි මම සිංහල කියලා ගත්තොත් ඒ දාගත්තු ප්‍රේමයකට වදිනකොට අනිවාර්ය විඳවනවද නැද්ද? එහෙනම් මේ ලෝකේ සෑම විඳවීමකට ප්‍රධාන මුල තමයි මොකද්ද? සක්කාය දිට්ඨිය. තමන් හදාගත්තු ප්‍රේම. උදාහරණයක් එකෙන් තේරුම් ගන්න. ඔබ දැන් මේ ලෝකේ ඉන්නවා හාමුදුරුවෝ දන්නේ නැති අය. හාමුදුරුවෝ අඳුරන්නේ නැහැ. දැකලත් නැහැ තේරුම් අරගෙනත් නැහැ. ඒ මිනිස්සුන්ට හාමුදුරුවෝ පිළිබඳව කිසිම ප්‍රේම එකක් නැහැ. උන්ට වෙන ප්‍රේම තියෙන්න පුළුවන්. ඒ ප්‍රේම එක නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? හාමුදුරුවෝ කඳුළු ගෑස් ගහගත්තත් හාමුදුරුවෝ සල්ලි එකතු කරත් ඔහුට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහු විඳවන්නේ නැහැ. උට හාමුදුරුවෝ පිළිබඳව ප්‍රේම එකක් නැති නිසා. හැබැයි අපි එහෙම නෙවෙයි. අපි ඒකෙන් විඳවන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට දෙන්නේ විඳවන්න බැරි තරකට යන සක්කායදින. අපි කරන්නේ මොකද්ද? දීපු ධර්මයෙන්ම ප්‍රේම එකක් අදාගෙන. ඔකට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ ග්‍රහණය කරගන්න එපයි කියලා කියන්නේ. නේ? ඊළඟ දේ තමයි මම ඔබට හැමදාම මම මෙල්බන් වලට අවිලා තේරුම් ගත්ත දේ. මේ මෙල්බන් වල සෙන්ටිග්‍රේඩ් අංශක 5ට බහිනවා කියන. එකට බහිනවා කියන. ඒතර ඔබලා ගේ ඇතුළේ එකට බහින්නේ නැහැ. ඔබලා ගේ 5ට බහින්න ඔබ තියන්නේ. ඇයි? ඔබට මේක හීටර්ස් සයි කරලා තියෙනවා. ඔබට ඔබගේ ගේ ඇතුළ වෙනස්කම උපමාවක්. උපමාවේ අර්ථය විතරක් තේරුම් ගන්න. ඔබට ඔබගේ ගේ ඇතුළ වෙනස් කරන්න සම්පූර්ණ අයිතිය ඔබට තියෙනවා. හැබැයි ඔබට ස්වභාව දහමට ඇඟිල්ලක් අත් ගහන්න ඉඩ තියලා ඔබට කවදාවත් එළියට හීටර් හයි කරන්න බෑ. හැබැයි ඔබ මුළු ජීවිතේම කරන්නේ එළියට හීටර් ප්‍රේම දාලා කරන්න ඒක විතරයි. දැන් ඔබ මේ මෙල්බන් ඉඳන් හොඳට වෙනවා. කවුරු හරි එළියට හීටර් හයි කරන්න ගියොත් ඔහු විඳවනවා මිසක් අපහසුතාවයටපත් වෙනවා නිසා මහන්සි අපරාධ යනවා මිසක් වෙන දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ පින්න. ඒ තරම් එළිය විශාලයි. හැබැයි ඔබට ඔබේ අතුලාන්තය වෙනස් කරගන්න පුළුවන්. ඔබට ඔබේ ප්‍රේම අයින් කරගන්න පුළුවන්. ඔබ ඉන්නහාට අනිත් අයගේ ප්‍රේම ගලවන්න ගියොත් ඒකත් ඔබේ තව ප්‍රේම එකක් විතරයි. ඒක අපහසු උත්සාහයක් විතරයි. ඒක විඳවීමක් විතරයි. දැන් මුගලන් මහරහතන් වහන්සේ ගත්තම හරි අමුතුයි. මුගලන් මහරහතන් වහන්සේ ඔබේ ප්‍රේමගේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. දැන් ප්‍රේමගේ දාපු රහතන් වහන්සේ නමක් නෙවෙයි. මුගලන් මහරහතන් වහන්සේ කියන දේ බෙල්ල කපලා යන්න කියනවා. උන්වහන්සේගේ හැටි ඒක තමයි. භික්ෂුවක් ඇවිල්ලා නිවන් දකින්න නැතුව පිස්සු කරනවා උඹ නිවන් දකින්නේ නැහැ. ඔබ ගෙදර ඵලයන්. ඒක තමයි මුගලන් මහරහතන් වහන්සේ කතාව. උඹට අයිති නෑ මේ සාසනේ. උරපත්තෙන් ඇදලා එළියට විසිකලා දොර වහලා දානවා. මුගලන් මහරහතන් වහන්සේ දේශ මාත්‍රයක් ගන්නෑ. මිනිස්සුන්ට විතරක් නෙවෙයි මුගලන් මහරහතන් දෙවියන්ටත් එහෙමයි.
සක්ක දේවේන්ද්‍ර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ඇවිල්ලා ගියා දිව්‍ය ලෝකේ බුදුරජාණන් මහ රහතන් වහන්සේ මෙයා ධර්මයේ පිළිපදිනවද බලන්න ඕන කියලා. බලනකොට දිව්‍යාංගනාව පිළිවසේ. ගැහුවා මාපට ඇඟිල්ලෙන් වෛජයන්ති ප්‍රාසහිලා උණ ඇවිල්ලා බලනකොට තමුසේ ඉස්සෙල්ලා බණ අහලා ආව නේද? දැන් මොකද්ද මේ තමුසේ කරන්නේ? කෑ ගහන්න එපා අපි මෙහෙම තමයි. ඒක තමයි මුගලන් මහ රහතන් වහන්සේගේ හැටි. එතකොට උන්වහන්සේ බක්ම ලෝකෙටත් එහෙමයි. එතකොට අද මේ මුගලන් මහ රහතන් වහන්සේ මේ ලෝකෙට නම් ඔබට කිසි ආකාරයක මුගලන් මහ රහතන් වහන්සේ සලකන්නේ නැහැ. මොකද ඔබේ ප්‍රේමගේ රහතන් වහන්සේට වඩා 100% වෙනස්. ඒතර බුදුහාමුදුරන්ට ඒකයි කියන්නේ බජත වික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ බජත වික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ කියලා කියනවා. මිනිස්සු අවිශ්වාස කරන්න පටන් ගත්තා මුගලන්. සාරිපුත්ත මහ රහතන් වහන්සේත් එහෙම දුවට මුගලන් මහ රහතන් වහන්සේ අසුරු කරනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගතකුණ ඊට 100%ක් වෙනස්. නමුත් එතකොට භික්ෂු සංඝයාට පෘථග්ජනයට ප්‍රශ්නයක් වුණා. පෘථග්ජන මිනිසුන්ට ප්‍රශ්නයක් වුණා මේගොල්ලෝ රහත්ද කියන එක. ඒගොල්ලොත් නිගණ්ඨනාග පුත්‍ර බුදුරජාණන් වහන්සේ උපදින්න කලින් භික්ෂුව කියන එක හිතේ හදලා තියුණා. භික්ෂු සංකල්පය තිබුණා. ඒ භික්ෂුවට සම්පූර්ණ පටහැනි මුගලන් මහ රහතන් වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේ ආදරේ කරුණා කියන දයාබර වචන නැහැ. කිව්වර එක කිව්වා අර ගුලිස්සානි සූත්‍රයේ තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන මේ මොග්ගල්ලාන අනිත් අයගේ හිත රැයක් කරන් හයිනවා කියනවා. එතකොට කොච්චර විදියට කියන්නේ නැද්ද මේ සක්කාය දිට්ඨිය ගැඩලා යන්නේ. එතකොට මේ පින්නත් එතකොට අද එහෙම තමයි. අදට ඔබට අනුව අම්බපාලි ඊයේ බත් එක බුදිය ගත්තා නම් අද රහත් උනායි කිව්වොත් ඔබ කවුරුත් පිළිගන්නේ නැහැ. අද අම්බපාලිට රහත් වෙන්න ඔබේ ප්‍රේමයකට අවසර නැහැ. අවසර නැහැ. ඒ කියන්නේ ඔබ රහත් වෙරණිය හදලා ඉවරයි. ඒක එහෙම තමයි. ඔබ කිව්වොත් ඊයේ ගණිකා වෘත්තයේ දිච්ච ඈකුවොත් අද මම රහත් මම අද කියලා ඔබ කියයි පිස්සු මෙන්න මුන් බුද්ධ ශාසනය කනවා. මොකද ඔබේ ප්‍රේමයේ රහත් වෙරණිය නෝ බුදුහාමුදුරුවෝ කියන අය රහත්. මොකද අය රහත් කියන එක කල ඉන්දියාව විශ්වාස කරේ නේ ගොඩක් අය. ප්‍රසජනයි. එතකොට ওই වගේ ගණනාවක් තියෙනවා දේශනාව. එතනින් ගියාට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහත් කියලා මිනිස්සු පිළිගත්තේ නෑ. ඒකයි ගල් ගැහුවේ. මොකද උන්ට අනුව අඟුලිමාල රහත් වෙන්න බෑ. එහෙනම් උන්ගේ ප්‍රේමයේ භික්ෂුවට අනුව එහෙම ඒ රහත් කෙනෙක් නෙවෙයි. කොසල් රජතුමාට මුලින්ම රහත් උනේ ගිනි තපින තාපසය. බුදුහාමුදුරන්ට ඇවිල්ලා කොසල් රජතුමා කියනවා මම රහතන් වහන්සේ නම මුණ ගහලා මේ එන්නේ. ඒ ලෝකවල ඒ කාලවල ඒ මිනිස්සු ඒ විදිහට රහතන් වහන්සේ අතල ඉන්නේ. ඉතින් එයින් පිට කෙනෙක් මේ ලෝකෙ බිහි වුණොත්. ඒ කියන්නේ ඔබේ ප්‍රේමකේ පිට ගති පැවතුම් තියෙන කෙනෙක් මේ ලෝකෙ බිහි වුණොත් ඔබ කවදාවත් ඔහුට රහත්යයි අවසර දෙන්නේ නැහැ. ඔහු කියන ධර්මය කවදාවත් අහන්නේ නැහැ. වැඩියෝ ඕනේ නැහැ බුදුහාමුදුරන්ට උනේ ඒ ටිකම තමයි. බුදුහාමුදුරු බුදු නැහැ කියන එක පස්වග තවුස පිළිගත්තේ මොකද පස්වග තවුසන්ගේ ප්‍රේමයක ඉන්න බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ වඩින්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දැඩි ලෙසම කියන්න උනේ දේමේ බික්ක වේ අන්තා පබ්බ ජිතේන නසේවිතබ්බා කියලා දිගින් දිගට මම හොයාගත්ත කියලා කිව්වේ ඒක. පස්වග සවුසෝ බුදු කෙනෙක් හදලා තියුණේ. ඒ බුදු කෙනා නෙවෙයි මේ කාලබීල හොඳට තියෙන අරුණන සිවුරක් කියන්නේ. මේ පිටුම් තේරෙන්නේ. මේ පස්වග තවුස බුදුහාමුදුරුවෝ හිටියේ මොනවද ෆ්‍රේම් ගත වෙලා. ඒක සක්කාය දිට්ඨිය හිටියේ. මේ ඒතර බුදුහාමුදුරුවෝ ඒක කැඩුවා කාගේද? මුලින්ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කැඩුවා දෙවිවරු දඩබඩ ගාලා කඩාගත්තා. ෆ්‍රේම්ස් ටික ගලවලා වීසි කරා. ඒතර උන් නිදහස් මිනිස්සේ. උඩ සත්‍ය පේනවා. යන උන්ගේ හදවතේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඔබට අනුව මුස්ලිම් කෙනෙක්ට මගපල ලබන්න පුළුවන්ද? නෑ. ඔබ මං කිව්වොත් දැන් මුස්ලිම් මෙහෙම කෙනෙක් මගපල ලැබලා කියලා ඔබ කවුරුත් මගේ ප්‍රශ්න දහසක් අහනවා. කොහොමද එහෙම වෙන්නේ කියලා? ඔව් කවුරු හරි මේ ලෝකේ කෙනෙක් මම මගේ ආත්මයයි කියන හැඟීම අයින් කරොත්, කියන එක අවබෝධ කරොත්, ඔව් සෝතාපන්නද නැද්ද? ඉවරයි. ඔව් නිදහස්. ඔහුගේ වහල් භාවය ඉවරයි. නේ? නිසා මේක මේ ලෝකේ මේ පින්නතුන් 14 පස්සේ මම ගියාට පස්සේ කිව්වට කමන්නේ මම ක්‍රිස්තියානි කෙනෙක් හම්බුණා මම යාට බයිබලෙන් තමයි සක්කාය දිට්ඨිය ගලවන්න හැටි කියලා දෙන්නේ මට ඒක ප්‍රශ්නයක් නැහැ මට මුස්ලිම් කෙනෙක් හම්බුනොත් මම යාට මුස්ලිම් ක්‍රමයෙන් තමයි මමත් වෙන්නේ නැති කියලා දෙවියන් වහන්සේ බලන විදිය කියලා දෙන්නේ ඒක මට ප්‍රශ්නයක් නැහැ හැබැයි ලෝකයට ප්‍රශ්නයක් වෙන්නේ බෞද්ධයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට ඉන්දියන් කෙනෙක් හම්බුණා මම භගවත් ගීතාවලිය තමයි ඔත් ඒ කතා කරන්නේ මොකද මට ඒක ප්‍රශ්නයක් නැහැ ඔබේ තොල් දෙක නිදහස් නම් ඔබට ඔබේ තොල් දෙක ඕන බටනලාවක් හොයන්න පුළුවන්
නමුත් ඔබේ තොල් දෙක නිදහස් නැත්තම් ඔබට බලන්න පුළුවන් ඔබ හදාගත්තු බෞද්ධ බටනලාව විතරයි. හැබැයි ඔබ නියම බෞද්ධයෙක් වෙන්නේ ඔබේ මමගේ ආත්මය කියන හැඟීම අවබෝධ කර දවසට. يعني සම්පූර්ණයෙන්ම නැති කර දවසට. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒක ඉන්න තැන උතන යන්න ඕන තැන එතන. ඒකට ක්‍රමයක් තියෙනවා. ඔබ හැමතිස්සෙම අහන්න හුයි සෑම් කවුද මම? ඔබ දැන් දන් දුන්නා. කවුද දුන්නේ? කවුද දුන්නේ? මම දුන්නා. එතකොට ඊතරම තියෙන සකයි. ඒක බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා යන්න විදිය. සබ්බපාපා සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. බුදුහාමුදුරුවෝ මුල් දෙක සාපේක්ෂව පනවන්නේ. සාපේක්ෂයි ලෝකේ හැම දෙයක්ම. අකුසලයට සාපේක්ෂව කුසලය හොඳයි. අකුසලයට සාපේක්ෂව කුසලය හොඳයි. නමුත් කුසලය හොඳ බෙස්ට්ම නෙමෙයි. බෙස්ට්ම තමයි සචිත්ත පරියෝදපණ. ඒක සක්කාය දිට්ඨිය ගැලවීම කියන මාර්ගඵල අවබෝධ. හිත පිරිසුදු කිරීම. හිත පිරිසුදු කිරීම කියන්නේ දෘෂ්ටි ගලවා ගැනීම. ඒ මං කියන්න. දැන් උදාහරණයක් වශයෙන් චීන දරුවෙක් ඉන්නවා. ওই දරුවෙක් දෙන්නේ චීන දරුවෙක්. එතකොට චීන දරුවෙක් නැති වුණා කියලා දැන් ඔබට මේ පතර කෑල්ලක දකින්න ඊයේ නැති වෙලා ඇක්සිඩන්ට් එකේ ඔබේ පුතාගේ වයසේ. ඔබට පොඩි ෂොක් එකක් වදිනවා. අපිට එච්චර ගාණක් නැහැ නේ. ඕක නිසා ගෙදර නොකානෝ බින්නේ නැහැ. හැබැයි ඔබේ ඒ වයසේ ඔබේ දරුවා නැති වුණා නම් මොකද්ද ඔබට වෙන්නේ? ඔබට ඒක දරා ගන්න බෑ. ඔබේ දරුවා හා සමාන අකුසලය. අකුසලය ඔබ කරොත් භයානකයි. ඔබේ ගෙදර විනාශ වෙනවා. හැබැයි අකුසලයට සාපේක්ෂව කුසලය චීන දරුවෙක් හා සමාන. එච්චර ඔබට බන්ධනය දරුණු දුකක් ඇති කරන්නේ නැහැ. හැබැයි පොඩි හරි ෂොක් එකක් වදිනවනේ මගේ වයසේ දරුවෙක් නැති වෙලා නේද කියලාවත් අඩු තරමේ හිතනවා. නෑ අකුසලයට සාපේක්ෂවයි කුසලය හොඳ. කුසලය සර්ව සම්පූර්ණ නැහැ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ. කාටද හොඳ? මට. ඔබ ලෝභ දේශ මොහ වලට වඩනවට වඩා අලෝභ දෝස මොහ වඩන එක හොඳයි. මොකද අකුසලයට සාපේක්ෂව කුසලය හොඳයි. ඒකයි බුදුහාමුදුරු කියන්නේ සාපේක්ෂයි. හැම දෙයක්ම සාපේක්ෂයි. හැබැයි සාපේක්ෂ බව ඔබට අභිවවන්න පුළුවන් ඔබ නැති කරොත්. මම නැත්තම් කුසල අකුසල ගැන කතා කරන්න පුළුවන්ද? බෑ පින්නතනේ. රහතන් වහන්සේට කුසල අකුසල පනවන්නේ නැහැ. රහතන් වහන්සේ මම සම්පූර්ණයෙන්ම නැති කළා විතරක් නෙවෙයි. සියලු මමත් එක්ක බැඳිච්ච සියලු සිද්ධීන් වලින් අයින් වෙච්ච කෙනෙක්. ඒතකොට රහතන් වහන්සේට කුසලුත් නැහැ අකුසලුත් නැහැ. ඒකයි තියෙන්නේ. ඒ නිසා මේ ලෝකේ හැමදේම සාපේක්ෂව. අකුසලයට සාපේක්ෂව විතරයි කුසලය හොඳ. කුසලය සම්පූර්ණ නැහැ. බුදු සම්පූර්ණ වෙන්නේ සචිත්ත පරියෝදපණ. ওই ගාතාව පැය 24ක් වුණත් නෙමෙයි. එක එක මම ওই ගාතාවෙන් බණ 20ක් කියලා ඇති 20 ආකාරයකට. මම ගාතාවේ තමයි ගොඩක් දුරට බණ කියන්නේ. ওই ගාතාවේ බණ 20 ආකාර. දැන් අද ඔබට මේ කියන්නේ සක්කාය දිට්ඨියට. සමහර කෙනෙක්ට දන් දීමට කියලා ඇති. සමහර කෙනෙක්ට වෙනත් ක්‍රමයකට කියලා ඇති. ඒක කියන්න පුළුවන්. ඒ තරම්ම ගැඹුරු වචන හතරක් ඕන. 84000 ධර්මස්කන්ධෙම ඔය ඇතුලේ තියෙනවා. එතකොට පිනතුනි අර හිත පිරිසුදු කරන්න ඕන. කුසල් කර කර ඉඳලා විතර හිත පිරිසුදු කරනවා. ඒ කියන්නේ මමත්ව අයින් කරන්න මහන්සි වෙන්න ඕන. මගේ කියන අදහස අයින් කරන්න මහන්සි වෙන්න ඕන. මමයි කියලා දාගත්තු සියලුම ෆ්‍රේම්ස් ගලවන්න මහන්සි වෙන්න ඕන. නැත්නම් එහෙම ගලවන්න මහන්සි වෙන්න ඕන. ඒ ප්‍රේම තියුණොත් ඒ ප්‍රේම වල තීන විදියට දැක්කොත් ඔබ සතුටටපත් වෙනවා. ඒන් පිට යම් සිද්ධියක් සිද්ධ වුණොත් දරුවගෙන් හරි බිරිඳගෙන් හරි හාමුදුරුවගෙන් හරි ඕනම යාළුවෙක්ගෙන් හරි ඒන් පිට ඔබ විඳවීම රෙන්න ඔබට වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. විඳවන්න වෙනවා අම්බාලකට. ඒකයි වෙන්නේ. ඔබ විඳවන්න වෙන නිසාමයි තථාගතයන් වහන්සේ කියන්නේ ඔබ හිත පිරිසුදු කරන්න ඕන. හිත පිරිසුදු කරන්න තියෙන එකම දෙයයි කවුද මම කියලා ප්‍රශ්න කරන්නේ. ඕකට මම කියන්නේ යක්ෂණියක් බැඳගත්තා නම් හොඳයි. ඇයි? යක්ෂණියා කවදාවත් තමන්ගේ ප්‍රේමයේ විදියට ඉන්නේ නැහැ. එතකොට එයා තමන් අකමැති දේවල් කරනකොට තමන්ට රිදෙනවා. එතකොට ඔබ අහන්න ඕන කාටද මේ රිදෙන්නේ? රිදෙන්නේ කාටද? මට. එහෙනම් මම අයින් කරා නම් රිදෙන්න දෙයක්. දෙව්දුවක් හැමදාම ඔබ පුම්බනෝ මිසක් ඔබගේ මමත්වය ඔබට මතක් කරලා දෙන්නේ නේ. මේ ඉන්නේ අස්සනිය වෙන්නේ නැති නේ සමහර වෙලාවට. ඔබට රිදෙන හැම වෙලාවකම ඇයට මුකුත් කියන්න බහන්න කාටද මේ රිදෙන්නේ? කාටද රිදෙන්නේ? මට. ඉතින් මම අයින් කරා නම් රිදෙන්න දෙයක් නැහැ පින්නතුනි. ඒකයි මම යාළුවන්ට කියන්නේ ඔබට මේ ඉක්මනට අවබෝධ කරගන්න පොළු කෑල්ලක් අරන් අරලා ගාල්ලට. මම ඉක්මනට ඔබට අවබෝධ කරගන්න දෙන්න. හැබැයි මාත්‍ර ගහන්න අයිතියක් නැහැ. මම ගහන වෙලාවට ඔබට රිදෙන්නේ කවුද කියලා ඔබ බලන්න ඕන බලලා ඒක වයින් කරපන්. එච්චරයි මම සරලව කියන දෙයක්. ඒ නිසා මේ ලෝකේ ඔබ ගණන් ගන්න නැති
ඔබට කැමති නැති දේ සිද්ධ වෙන සෑම අවස්ථාවම ඔබට මතක් කරලා දෙනවා. ඔබට රිදෙන බව රිදෙන්න කාටද කියලා ඔබ අහුවම ඔබට මොකද තියෙන්නේ? මමත්වයට තමයි මම උදාහරණයක් කියන්නම්. මේ ඕස්ට්‍රේලියාවේ ප්‍රේම එකක් තියෙනවා. ඒ තමයි වාහන පිළිවෙලකට යන්න ඕන. ඒ ක්‍රමයක් තියෙනවා. ඒතකොට එයින් පිට කවුරු හරි කිව්වොත් දඩබඩ ගාලා හෝන් එක ගහනවද නැද්ද? එතකොට ලංකාවට ඕස්ට්‍රේලියාව ඩ්‍රයිවිං කරන්න ගිය මොකක් වෙයිද? ওই ප්‍රේම එකේ ඉඳලා. අම්මා තාත්තා සුවපත් වේවා කියලා හරිය ඒක අනිත් පැත්ත හරි තමයි කියන්නේ. දැක්කනේ ප්‍රේම එකක් දාගත්තම වෙනදී. ඒ ඕස්ට්‍රේලියා ප්‍රේම එකක් ඒක මේ ලංකාවේ අරක. ඉංග්ලන්ඩ් ගියාම මේක ජපාන් ගියාම මේකටත් වඩා වෙනස්. කිලෝමීටර් 600 විනාඩි 30යි. ඒතකොට ඒක තවත් එකක්. ඒවා ඔක්කොම සම්මුතිය කියලා කියන්නේ සකසින්. එයින් පිට යම සිද්ධ වෙනවා. අපි සම්මුතිය මුළු ජීවිතේම කරගෙන ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සම්මුතිය මුළු ජීවිතේම කරගෙන ඉන්නේ. ඒක. ඔබේ දරුවට ඔබ හදාගත්තු ප්‍රේම එකෙන් එහාට කිසිවක් කරන්න උට ඉඩ දෙන්නේ නැහැ. මේ ලෝකෙට මම මේ ඕස්ට්‍රේලියාවට ආපු මිනිස්සු ගන්න මේක අස්සල ගන්න කල්පනා කරනවා. කල්පනා කරාම ඔවුන් කල්චර් දෙකක ජීවත් වෙන්නේ. එකක් දරුවා මෙහි කල්චර් එකට යවනවද? එකක් එහෙ එකට යවනවා. සමහර අම්මලා බණ අහන්න ඉන්න බයයි මොකද දරුවා මෙහි කල්චර් එකට ගිහිල්ලා ඉවරයි. උන්ට අනිත් අම්මලාට මුණ දෙන්න විදියක් නැහැ. ඒතකොට ඔබගේ හැදෙන දරුවත් අර හුණු වටේ කතා වගේ දෙපැත්තට ඇදිලා ඉන්නේ. ඔබ මෙහි ගෙදර හදන සිංහල ක්‍රමයට හදන්න, ඔහු හදන ඉස්කෝලේ ගිහිල්ලා ඒ ක්‍රමයට යන්න. ඌ ඇදිනව දෙපැත්තට. මැදින් ඉරිලා බලාගෙන. ඕස්ට්‍රේලියාවේ තියෙන පුංචි කාලේ ප්‍රේම වෙනයි ලංකාවේ ඔබ හදිච්ච කල්චර් එක වෙනයි. එතකොට ඒ ප්‍රේම්ස් දෙකේම හැදෙන දරුවෙක්ට මොකද වෙන්නේ? ඌ ප්‍රේම් දෙකෙන් දෙපැත්තට දාලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙහාට අදින මෙහාට අදින ඌ අනිවාර්යෙන් ඉරිලා යනවා. උඩ කිසිම නිදහසක් නැහැ. ඔබ දන්නේම ඔබ හැදිච්ච විදියට පුංචි කාලේ ඔබ දන්න ಗುಣධර්ම එතන ගියා ඔබ දන්න කල්චර් එක ඔබ දන්න විදිය ඒවා පෙන්වන්න. මං කියන්නේ ඒක වැරදි කියන එක නෙවෙයි. මේ මැද ඉන්න කෙනා විනාශරණකම. ඔව් පෙන්වන්න. ඒකයි මං කියන්නේ my archie's golden grandmother. ඇය මට කිසි ප්‍රේමයක් පුංචි කාලේ දැම්මේ නැහැ. ඔබ ඉස්කෝලේ යන්න කැමති නම් නිදාගන්න. ආච්චි අද ඔළුව කවන්නේ. එතකොට උඹට හැබැයි හිඟා කන්න වෙයි. ඒක මං අද රුපිරියටම කන්නෝනේ පාත්තරය අරගෙන ඇවිල්ලා. එතකොට මම 8 වසරෙන් පස්සේ ගෙදර ඉන්නේ සතියකට සැරයක් කොහේ හරි යාළුවන් ගෙදර ගිහින්. ඒකයි කියන්නේ උඹට හොඳ නම් මට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පින්නතුන්ගේ දරුවෙක් එහෙම කරා. අවුලන්නේ. එතකොට ගෙදර ආවත් අවුලන්නේ අනුම්පද නැහැ මොකුත් නැහැ පාඩුවේ කාලා ඊළඟ දවසේ ගිහලා අයි සතියකින් එන්න පුළුවන්. ඒ ගෙදර එන්න පුළුවන් chance එක ඕන වෙලාවක තියෙනවා. හැබැයි මේ පින්නතුන්ගේ දරුවෙක් කරා තුගේ කන් දෙක ඉවරයිනේ. අපේ අම්මා බැරි වෙලාවල් ලංකාවේ හිටියනම් මං ඉවරටම ඉවරයි. මං අදලත් ස්තුති වෙනවා අම්මා මං පුංචි කාලේ රට ගියේ එකට. දැන් මම අද සිවුරු වරලා ගියොත් ආච්චිට ප්‍රශ්නයක් නැහැ. ආච්චි හන් උඹට කෙල්ලෙක් ඕන නිසානේ ආවේ. කමන්නේ ගෙනෙන්කෝ. අම්මට දැඩි ප්‍රශ්නයක්. අම්මා මාව හදලා ඉවරයි දැන් පැවිදි ජීවිතේ. එයින් පිට අම්මට මොකක් හරි වුණොත් අම්මා කියන්නේ ඵලයන් ගෙදරින් අපිව කන්න එපා. ඔබලා ගිහි කාලෙත් අපි කෑවා. දැනුත් අපි කනවා. ඕක තමයි අම්මා කියන්නේ. මං කියන සාපේක්ෂ දෙයක්. එතකොට කවුද සැබවින්ම ආදරේ? ඔහුට කියන්නේ මං කියන්නේ මේකෙන් දරුවෝ ඕන විදිහට හදන්න කියන එක නෙවෙයි. ඔහුගේ තියෙන සතුට කැමැත්තෙන් බාර ගන්න කෙනා. කවුද සැබවින්ම බිරිඳකට ආදරේ? ඇයගේ සියලු ගතින් වලට ඉඩ දෙන කෙනා. ඒකත් එහෙමයි. ඒක තමයි සැබෑ ආදරේ තියෙන එතන. නමුත් ප්‍රේම වල සැබෑ ආදරේ නැහැ. ඔබ බලාපොරොත්තු වෙන දේ නැතුනොත් ඔබ කිය ආදරේ මං ආදරේ නැහැ ඔබට. එහෙම කියනවා අනිවාර්යයෙන්. ඔබ බලාපොරොත්තු වෙන දේ කිව්වොත් ඔයා තමයි මගේ ලෝකෙින හොඳම කෙනා. ඊළඟ දවසේ ඊට අනිත් පැත්තක් තෝනොදකි. ඔක තමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. සැබෑ ආදරයක්. සක්කාය දිට්ඨින කිසිම මනුස්සයෙක් අර සකොස රජතුමායි මල්ලිකාවිල මම ඩීවීඩි වල කියලා ඇති බුදුහාමුදුරුවෝ කියනවා අපි ආදරේ අපිට විතරයි. මේ පින්නතුන් අහලා ඇති ඕකනේ. කොස රජතුමා කියනවා මල්ලිකාට හැමතිස්සේ මල්ලිකා මම ඔයාට පණ වගේ. ඒකලාස කොස රජතුමා හිතුවා සැබවින්ම මම මල්ලිකාට ආදරේද නැත්නම් මම මට විතරයිද ආදරේ. යකෝ බලයි යනකොට ඔක්කොම බොරුවට කියපු දේවල් නේ තියෙන්නේ. මම මේ කැත ගෑණියේ මල්ලිකාට ලස්සනයි කියලා කියන්නේ මට තියෙන ආදරේ නිසානේ. හරිද? අර ගිහින් මල්ලිකාගෙන් කොස රජතුමා අහනවා මල්ලිකා ඔයා මට ආදරේ කියලා කියනවා. මගේ බඩ කලගෙඩියක් තරම් විශාලයි. ඔයා මම ලස්සනයි කියලා කියනවා. ඇත්තටමද ඔයි කියන්නේ? නැත්නම් ඔයා ඔයාට ආදරේ නිසා මාව රවට්ට ගන්නද කියන්නේ?
ඇත්තටම කින් කෝසල ඇත්තම කියනවා නම් මම ඔයාට ආදරේ නෑ. මම මට විතරයි ආදරේ. ඒ මල්ලිකා මටත් ඕකම තමයි හිතුනේ. වෙන මොකක්වත් ඊට පස්සේ මොකද දෙන්න අපි කිව්වා අපි බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේක අහලා බලමු. අපි බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේක අහලා බලමු අපි දෙන්න හිතපුවේ හරියද කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහලා ওই සිද්ධිය කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම හිතුණා. කොහොමද? මේ කොසල් රජතුමා මම මල්ලිකාගේ කොසල් රජතුමා කිව්වා එයා යාට විතරයි ආදරේ මට ආදරේ නෑ. මාත් එහෙමමයි භාග්‍යවතුන් අනිත් ඔක්කොම මම බොරුවට කියන්නේ මේ එදා ජීවිතත් වෙන්න ඕන නිසා. නැත්තම් ලෝකේ ලස්සනම කැතම ගෑයට කොච්චර ලස්සනයි කියනවද මේ ලෝකෙ මිනිස්සු. මොකද කැතම මිනිස්සෙට කොච්චර ලස්සනයි කියනවද ඔක්කොම තමන්ගේ ඕන දේවල් ඉෂ්ට කරගන්න කියන්නේ. බුදුහාමුදුරුවෝ සාදු සාදු මට කියන්න තියෙන toy ටිකම තමයි ඔබ ඔබටයි ආදරේ වෙන කෙනෙක්ට ආදරේ ඔබ ඔබේ දාගත්තු ප්‍රේම වලටයි ආදරේ ඔබ සැබවි වෙන කාටවත් ආදරේ කරලා නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. ඔය සැබවින්ම ලෝකයට ආදරේ කරන්න පුළුවන් කාටද? මමත් වෙන්නේ නැති මිනිස්සෙක්ට විතරයි. ඔහුට ලෝකයේ මිනිස්සු පිළිබඳව කිසිදු ප්‍රේම එකක් නැහැ. ඔහු සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන විදිහ. ජපන් සෙන් කතාවක් තියෙනවා. ඒ සෙන් කතාවේ ගෝලයෙක් කෙනා ජපන් සෙන් හාමුදුරුවෝ ගාව පැවිදි වෙනවා. පැවිදිලා ගෝලයා රෑ ගෝලයා රෑ මොකද කරන්නේ? එයා යන හොරකමේ ඒ සල්ලාල වැඩ කරන්න යන. පන්සලක කෙනෙක් එහෙම කරන දැඩි වරදක්. ඉතින් දැන් ජපාන් සෙන් ගුරුවරයා දැනගන්න ගෝලයා Taman නිදාගත්තට රැයට තාප්පෙන් පැනලා යනවා. යන්නේ මේ වගේ කනප්පුවත් වෙලා ඕකට නැගලා තමයි යන්නේ. ගිහිල්ලා උදේ පාන්දර එනවා. සෙල්ලම් කරලා කැසිනෝ ගහලා ඔක්කොම කරලා එන ජපාන් රටේ ඔක්කොම තියෙනවා. එනකොට මොකද මේ සෙන් ගුරුතුමා කරන්නේ? ඒ දවස් කනප්පුව අයින් කළා කනප්පුව වගේ ඉන්නවා. ගෝලයා ගිහලා කාගේ පිටට උඩ ගුරුතුමාගේ පිටට. ගෝලයා බය වෙනවා. වැඩේ අහු වුණා කියලා රෑ ගියා කියලා. ඉතින් ගෝලයා බලනවා ගුරුතුමා කියනවා අනේ මේ කමන්නේ රැයට ඔහෙ පැනලා ගියාට මේ මොකක් හරි මේ කැප් එකක් දාගෙන යන කන්ද ගහන ඔයාට පීන සැහැදෙයි. එච්චරයි කියන්නේ. ඔහු බලාපොරොත්තු වෙන දෙයක් ගුරුවරයෙක්. එතනින්ම ඔහු দমনය වෙනවා. එතකොට පින්නතුනේ සක්කාය දිට්ඨිය නැති කර මේ කෙනෙක් මේ ලෝකේ দমনය කරන විදිහ හරි පුදුමයි. හැබැයි ඔබට එහෙම කරන්න බෑ. ඔබේ දරුවෝ එහෙම කළත් ඔබ අනිවාර්යයෙන්ම උත් කරන්න වෙනවා. ඒ නිසා ඔබ හිතයි මේක නැතුව කොහොමද දරුවෝ හදන්නේ කියලා. ඊළඟට මම මේ කියා දෙනවා කොහොම හමුදුරෝ කියන විදිහට නැගත්ත කොහොමද එන අපේ දරුවෝ හදාගන්නේ කියලා. ඒකේ නිදහස් වුණාම ඊටත් වඩා හොඳට හදන්න පුළුවන්. දානාත පින්ඩික සිටුතුමා සක්කාය දිට්ඨිය කඩපු කෙනෙක්. ඔහු කෙලින්ම කියන ඒ කාලේ විදිහට ඔබට ඕන තරම් යන මම සල්ලි දෙන්න හැබැයි දවසක් සිල් අරන් එන්න ඕන. ඒතර ඔබ නම් කියයි මම සල්ලි දෙන්නේ නැහැ ඔබ සිල් ගන්න බලන්න නැත්තම් නිකන් ඉන්නපන්. දානාත පින්ඩික සිටුතුමා ඔබට මම ඒ විනෝද වෙන්න යන්න කැසිනෝ ගහන්න යන්න මම ඕන තරම් සල්ලි දෙන්නම් කහවණු 1000ක් දෙන්නම්. හැබැයි ඔබ දවසක් සිල් අරන් ඉන්න ඕන. ඒ සැබවින්ම දරුවට ආදරේ. ඒක තමයි නිවන මඟ පෙන්වන්නේ. ඒක හරි කියන්නේ. ඒ නිසා පින්නතුනි මම මේ කියන විදිහට දරුවා හදන්නවද නැද්ද කියලා මේ පින්නතුන් තීරණය කරගන්න. ඒක මට දන්නේ. මං කියන්නේ මේ පින්නතුන්ගේ ලෝකයේ ඊතර වෙන තියෙන ක්‍රමය. මං කියන මේ පිටත තේරුණේ. ඉතින් ඕක අන්තිම දවස් පහ උිට එහාට ඔබ හිතන මේ ඇස කන්නාසේ දිව ශරීරය යාට ආයතන හයෙන් යට ලෝකයක් තියෙයි කියලා. බුදුහාමුදුරුවෝ කියන ওই ආයතන හයෙන් යට කිසිම ලෝකයක් නැහැ. දේවා සියලු සිද්ධි මේ වෙලාවේ පැහැදිලි කරන්න බෑ. මොකද මට දැන් අද හවසට කියන්න තියෙන නිසා අමාරු වෙනවා කිව්වා. ඉතින් ඒක පිළිවෙලකට කියන්න ඕන දෙයක්. නැත්තම් මම මේ මෙල්බන් ඉන්නේ මට ආසාවට නෙවෙයි. මම කොහොමද මගේ කැමැත්ත තියෙන්නේ මගේ යාළුවොත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා මම කැමති නම් මම මේ මෙල්බන් ඉන්නේ මිනිස්සුන්ට එක දවසක් බණක් කියලා ගිහිල්ලා වැඩක් නැහැ. මොකද යාට අඩුතරම දිගින් දිගට මේ දෘෂ්ටි වලින් අයින් වෙන උදව් කරන්න ඕන. ඒක දිගින් දිගට මේක කරන්න තියෙන දෙයක්. ඒ නිසා මේ 30 වෙනකම් පාර 14 වෙනකම් ඉන්නේ. 14 එහාට එක දවසක්වත් ඉන්නේ නැහැ. එතකොට මේ පින්නතුණු කැමැත්තෙන් ඉන්නේ ආයේ නෙවෙයි සමහර ඉන්න ගොඩාක් වැඩ තියෙන්නේ එන්න වෙනවා. මොකද එක දෘෂ්ටියෙන් ප්‍රේමයෙන් ප්‍රේමයට ගලවලා ගියත් ප්‍රේම අඩු වෙනවා. අන්තිම ප්‍රේමයේ ගලවිලා ගිය දවසට මොකද්ද වෙන්නේ? නිදහස් මම කරන්නේ බන කියන එක නෙවෙයි. එන අය ගැන කල්පනා කරලා ඒගොල්ලෝ ඉන්න මානසිකත්වය බලලා එදාට ඒකෙන් ප්‍රේම එක අයින් කරන්න උදව් කරන එකක් කරන්නේ. හැබැයි මම ඒක කරාට උන් අයින් කරගන්න නැත්තම් මට කරන්න දෙයක් ඒකයි මට ඕන විදියට ජීවත් වෙන්න. මම දැකලා තියෙන සමහර සාමින් වහන්සේලා උන් නිදහසේ ඉන්න ආසයි.
නමුත් ඔවුන්ට වෙලා එහෙම කරන්න බෑ. මොකද ඔවුන්ට අනිත් අයගේ ඇස්වල ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා ඔවුන් බොහෝම අමාරුවෙන් රඟපාලයි ලෝකේ අතුලාන්ත එකක් පිට තව එකක්. ඔවුන්ට ඒක කරන්න වෙලා තියෙන ඔවුන්ගේ ඇතුළේ විදියට ඔවුන් එළියේ හිටියොත් කිසි මිනිස්සෙක් ඔහුට සමාව දෙන්නේ නැහැ. කිසි මිනිස්සෙක් ඔහුට දාන ටිකක් දෙන්නේ නැහැ. ඒ නිසා බැරි නිසා එහෙම කරනවා. ඒතර ඔහුගේ ඇතුළ සාම නිදහස් නැහැ. නමුත් එළිය නිදහස් විදියට ජීවත් වෙලා ඔහු සමාජයට සිවුරු ඇරලා යනවා. පැවිදි ජීවිතේ එපා වෙනවා. ට්‍රෙට් වල ඉන්නවා. ඒකට හේතුව ඔහුගේ ඇස් දෙකේ ජීවත් වෙනවා වෙනුවට ඔහු අනිත් අයගේ ඇස් වල ජීවත් වෙන්න. මමත් ඔහොම ටික කාලයක් ජීවත් වෙලා බැලුවා. මම බැලුවා මේ මොන පිස්සුවද ඇතුළේ එකෙක් එළිය තව එකෙක්. මොකටද මේ රවට්ටලා අනිත් මිනිස්සුන් කෑම ගන්න. මම මගේ පාඩුවේ ජීවත් වුණා. ඒ ජීවත් වෙන මිනිස්සු මට බැන්නා. බයිනකොට මම බැලුවේ ඇයි මට රිදෙන්නේ? රිදෙන කෙනා මම සදාහටම අයින් කරලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ එතනින් ප්‍රශ්නේ ඉවරයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට අවංක කෙනෙක් එනවනේ. අවංක කෙනෙක්. ඇතුළයි පිටයි දෙක නැති දෙන්නේ එනවනම් එයාට නිදහස් වෙන වැඩි කාලයක් යන්නේ නැහැ කියලා. ඔබ ගැන අවංක වෙන්න ඕන. ඔබ ලෝකයට පෙන්වන මූණද ඔබ ඇතුළත මූණ කියලා ඔබ දකින්න ඕන. නැත්නම් ඔබ ලෝකයට පෙන්වන මූණට ඔබමයි රැවටෙන්නේ. මම ඒකට උදාහරණයක් කියන්නම්. මේ පිනුතුන් මගුල් ගෙදරක යන්න හරි මෙහි තියෙන හොඳ උත්සවයකට යන්න හරි මෙහෙම යන්නේ නැහැ. කොණ්ඩේ හොඳට ඕදලා මේව කළා එතන ගියා ලිප්ටික් කියුට සුරලා සාරි හරි මොකක් හරි එක කොකා ෆැෂන් එකක් හරි අඳලා ඉස්සෙල්ලටම ගිහිල්ලා කරකවල බලන්නේ කවුද කන්නාඩි ගාවේ තමයි. ඉස්සෙල්ලා තමන්ම රවට්ටගෙන තමයි අන්න අය රවට්ටන්නේ. ඒක තමයි ඔබට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට සක්කාය දිට්ඨිය නිදහස් වෙන තියෙන එකම මාර්ගයයි ඔබ දෘෂ්ටි ගලවන්න. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සබ්බාසව සූත්‍රයේ අංක 1 දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ක්ලේශ තියෙනවා. දර්ශනය. ඒක තමයි සෝතාපන්න බව දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ක්ලේශය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට බාහිරින් ලැබෙන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍ර ඇසුර අනිත් එක පරසෝග්‍රෝස ප්‍රත්‍ය. ඊළඟට ඔබට ලැබෙන්න ඕන ඔබේ පැත්තෙන් තියෙන යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඔච්චර තමයි සෝතාපන්න බවට ඕන වෙන සාධක. එතනින් එහාට තමයි භාවනාවත් එක්ක දිගින් දිගට ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඔබ කොතෙන්ද යන්න ඕන තැන කියලා. ඔබ එන්න ඕන තැන මේකයි වඩන්න ඕන මග මේකයි. ඔබ සීල සමාධි ප්‍රඥා වැඩුවට වැඩක් නැහැ වෙන ඉලක්කේ දන්නේ නැතුව. ඉලක්කේ දැකගෙන ඉලක්කයටයි වඩන්න ඕන. එතකොට ඒක තමයි මේ ගණනාවේ මේ දවස්වල පැහැදිලි කරන්නේ ඉලක්කයට කොහොමද සීල සමාධි ප්‍රඥා වඩා ගන්න කියන එක. දැන් අපි ලෙඩෙක් ආවට පස්සේ අපිට ඕන බෙහෙත දීලා හරියන්නේ නැහැ. ලෙඩාට ඕන බෙහෙත දෙන්න ඕන. දැන් මගෙන් ඇවිල්ලා හො දිව්‍ය ලෝකෙට යන්න ඕන කොහොමද කියලා මම මේක කියන්නේ. උට දිව්‍ය ලෝකෙට යන්න ඕන විදියයි කියලා දෙනවා. ඉස්සෙල්ලා ලෙඩේ බලන්න ඕනේ. ඊට පස්සේ ලෙඩේට හේතුවයි අයින් කරන්න ඕනේ. ලෙඩේට කවදාවත් මේ ලෝකෙට වෛද්‍යවරු ලෙඩේට බෙහෙත් දෙන්නේ නැහැ. ඔබ ඔලුව කියන්නේ ගාවට ඔබේ ඔලුව කැකීමට බෙහෙත් දෙන්නේ නැහැ. ඔබට ඩෙන්ගු හැදුනාට ඩෙන්ගු කියන රෝගයට නෙමෙයි බෙහෙත් දෙන්නේ. රෝගේ නිදාණයට. නිදාණය ඔබ අයින් කරන්න ඕනේ. ඒතර ඔබට සක්කාය දිට්ඨියෙන් අයින් වෙන්න නම් ওই මමත්වයේ තියාගෙන කවදාවත් අයින් වෙන්න බෑ. මම නැති කරන තරමේ සක්කාය දිට්ඨියෙන් එතර වෙන්නේ. මම නැති කිරීමම එතර වෙන්නේ. එතකොට ඒකට බුද්ධ දේශනා සාරිපුත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භජත වික්කවේ සාරිපුත්ත. භජත වික්කවේ සාරිපුත්ත. මොකද මේ සාරිපුත්තයන් තමයි සක්කාය දිට්ඨිය කඩලා මේ ධර්මයේ කියන්නේ බුදුරජාණන් ආර්ය කුලේ උපද්දවන්නේ කියනනේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ හොඳම දේශනා තියෙන්නේ විභංගප්පේ කරන්නේ. ඊළඟට පටිසම්භිදා මග්ග පාළි. ඒකේ සක්කාය දිට්ඨියට හැම පැත්තම පෙන්නනවා කඩන. ඒවා මේ පින්නතෝ සමාහට අහලා නැතුව ඇති. සමහර සූත්‍ර පිටකේ ගත්තොත් සත්‍ය විභංග. එතනින් ගියාම ගුලිස්ථානේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒට එහාට ගියාට පස්සේ අභිධර්මයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා මේ මමත්වයේ තියෙන ප්‍රේම්ස් ගණනාව. දැන් අපි මේ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන දේවල්. එතකොට පින්නතුණි ඒවා මේ පින්නතෝ අහලා නැහැ. ඉතින් ඒවා කියවන්න ඕනේ. ඒවා කියවලා ගත්තොත් ගන්න තමන්ගේ මමත්වය වැඩි වෙනවා. ඒව එකක්වත් කියවන්න බැරි නම් කවන්නේ තමන්ට හැමතිස්සෙම තමන් ප්‍රශ්න කරන්න ඕන කවුද මම? කවුද මම? ඊට පස්සේ මේ සක්කාය දිට්ඨිය විස්තර කරන දවසට තව ක්‍රම ගණනාවක් කියා දෙනවා දිට්ඨිය නැති කරන්න. අතීත පංච උපාදානස්කන්ධය අල්ලගෙන දෘෂ්ටිගත වෙන හැටි වර්තමාන අනාගත තුනටම. සීල සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. මේ කවුද පුතජන කෙනෙක්ට සෝතාපන්න වෙන්න තියෙන මොකද්ද? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම හුලක් වශයෙන්, gaduwak වශයෙන් බලන ක්‍රම. ඒක පටිසම්භිදා මග්ගපාළි 40 ආකාරයට විස්තර කරන සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒව ක්‍රම ගණනාවක් තියෙන ඒවා මෙහෙම කෙටියෙන් කියන්න බෑ. දැනට කෙටියෙන් කියන්නේ එකම දෙයයි. ඔබ හැමතිස්සෙම ඔබෙන් ප්‍රශ්න කරන්න කවුද? හැමතිස්සෙම ප්‍රශ්න කරා. ඔබට රිදෙන හැම අවස්ථාවම ඔබට ලේසි.
මම ඔකට මගේ යාළුවන්ට කියන්නේ මම වැඩි වචන සිංහල භාෂාවේ දන්නේ නැහැ. මම ගමේ හැදිච්ච මිනිස්සෙක්. උඹට කෙලවෙන තැන තමයි උඹට වටිනම තැන. උඹට මාරම දුකක් ඇති වෙන තැන හොයපන් කවුද දුක ඇති වෙන්නේ. ඇති වෙන එක අයින් කරපන්. එදාට ඔබට නිදහස්. ඔබ මේ ලෝකේ ඔබ නැති වෙන හැම අවස්ථාවම ඔබට වටිනවා නිදානයක් පෙන්වන්නේ. ඔබ මේ ලෝකේ ඔබේ අපේක්ෂා බංගාත් වෙන හැම අවස්ථාවම ඔබ විඳවනවා. විඳවන්නේ කවුද? මටයි වේදනාව දැනෙන්නේ කියලා අදහස. මම අයින් කරාන වේදනාව ඉතුරු වෙලා ඔබ නිදහස් වෙනවා. වේදනාව ඉතුරු වෙනවා මම අයින්. එහෙනම් පින්නතුනි මම දැන් මෙහෙම කියනවා. ඔබ සෝතාපන්න වෙන පෙර ඔබගේ අදහස් තියෙන අර ප්‍රේම වල. සෝතාපන්න ආත්මය විදුලියක් කොටනවා වගේ අරමුණු කරන වෙලාවේ කිසිම අදහසක් නිට්ටයයි සුඛයි ආත්මය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිසිම එකක් නැහැ. ඊට පස්සේ ඔබ නැවත අවිද්‍යා අන්ධකාරයට පිවිසුනාට පස්සේ ඔබ මායාව දැකලා ඉවරයි. එතෙන්දී ඔබට තියෙන මේ වගේ අදහසක්. විඳින්න දෙයක් ඇත විඳින කෙනෙක් නැත. හඳුනා ගන්න දෙයක් ඇත හඳුනන කෙනා නැත. ක්‍රියාත්මක වෙන දෙයක් ඇත ක්‍රියාත්මක වෙන කෙනා නැත. දැනගන්න දෙයක් ඇත දැනගන්න කෙනෙක් නැත. රූපයක් ඇත රූපයක් තියෙනවා. නමුත් ඒ රූපය අයිති කෙනෙක් ඔච්චර තමයි. පෙර අවස්ථාව පසු. ඒ වගේ. මේ ඔච්චර තමයි කියන්නේ. ඊට පස්සේ වර වටේ යන්නේ. මට චෛත්‍ය හදාන්න තියෙනවා මම ඊට පස්සේ වනාර යන්න ඉතින් වටේ. මම බිස්නස් එක කරන්න එපා. ස්වාමීන් වහන්සේ දැන් ගීගේට ඇවිල්ලා ඉවරයි. ගීගේ තුල ඉඳගෙන අපිට ඔය සෝවාන් මාර්ගය වඩන එක පුළුවන්ද? අයියෝ පුළුවන්. දැන් ඔබට දැන් භාවනාවක් නැතුවනේ මම කියන්නේ. මේක තමයි භාවනාව. ඒ විදර්ශනාවක් කියන්නේ. දැන් අපි ගත්තොත් කවුද දැන් මගෙන් සමහර අය අහනවා දැන් සෝතාපන්න කෙනා දරුවා හදන්නේ කොහොමද කියලා අහනවා. මං කියන්නේ වටේ යදි විදලා නෙවෙයි වටේ දරුවා හදන සිස්ටම් එක ඔයා දන්නවනේ. මේ විදිහට තමයි උත් දරුවා හදන්නේ. නමුත් දරුවා හදන කෙනේ නේ. දැන් කොහොමද සෝතාපන්න කෙනා බිස්නස් කරන්නේ? බිස්නස් එක කරනවා. කරන කෙනෙක් ඒවයි ප්‍රශ්නයක් එන්නේ. ওই ටික දැන් සෝතාපන්න කෙනාගේ සිතුවිලි රටාව. ඔක්කොම මම උගන්වන චිත්ත වීති වල. ඒතකොට දැන් සෝතාපන්න කෙනාගේ අනුමාන ඥානයක් විතර අපිට ගන්න වෙන්න පුළුවන්. අනුමාන කරන්න පුළුවන් අභිධර්මයේ මෙන්න මෙයා සෝතාපන්න කෙනා මෙන්න මේ වගේ රහත් අය ඒ වෙනම පොත් දීලා වෙනම පිටු දීලා මේ පින්නතුන් යන්න කලින් උගන්වනවා. එතකොට මමත්වේ නැති කරා කියලා වේදනාව සංඥාව ලෝභ දේශ වලට මුකුත් වෙන්නේ. දිට්ඨියට විතරයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ ලෝභ දේශ තියෙන්නේ. ඒ ඉස්සෙල්ල ඔබ මම නැති කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔබට ඊට පස්සේ වෙන්නේ ඔබට ඊළඟට කරන්න තියෙන දේ. ලෝභයේ බන්ධනේ තියෙනවා, දේශය අයින් කර ගන්න තියෙනවා, මාන්නය අයින් කර ගන්න තියෙනවා. ඒව තියෙනවා. ඉස්සෙල්ලා පළවෙනි පියවර කරන දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය දේශනා කරා සවැත් නුවර කෝටි 7 කෝටි 5ම මගපල්ලාභීන්නේ. දැන් මම මේකට ආපු දවසෙන් පෙන්නුවා මේ අභිධර්මයේ ලෝකයේ ගියොත් අනිවාර්යයෙන්ම නියත වශයෙන් මගපල්ලාභීන් බිහි වෙනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. දැන් ඔබට මම කතා කරන එක තේරෙන්නේ නැතිනේ ඔබ කොච්චර ආසන්නට අරන් එනවද කියන එක. ඔබ ආසන්න කරනවා ඉන්න තැන. මට ඔබට සෝතාපන්න කරන්න මට බෑ. දැන් ඔබගේ නලල ගාවට මම ගෙනල්ලා දෙනවා. මෙන්න තියෙන තැන. එතකොට මම අයින් කරගාව වැඩේ ඔක්කොම ඉවරයි. ආසන්න කරලා දෙනවා. ඒතකොට අභිධර්මයේ මම ඊටත් වඩා ආසන්න කරලා දෙනවා. ඉතින් මේ අභිධර්මයේ ලෝකේ ඉගෙන ගන්න ලෝකේ පුර මගපල් බුද්ධ කාලේ වගේ බිහි වෙන්නේ. මම පස්තාරේ පෙන්නලා මෙහෙම ඇවිල්ලා දැන් තියෙන්නේ මෙතන. ඒකට හේතුව මේ අභිධර්මයේ ලෝකේ පරිශීලනය කරන්නේ නැතිකම. ඊට පස්සේ අපිට ඔබට මට ඒක භවයේ බලන්න බෑ. අද අවුරුදු 50කින් 60කින් නැවත ලෝකේ මමත්වේ නැති කරන්නයි බිහි වෙන්නේ. දැනටත් ඉතින් මම එක කිව්වට ඔබට ඔප්පු කරන්න බෑ. මම දේශනා කරන මේ ධර්මයෙන් බුදුහාමුදුරුවෝ කියපු මේ ධර්මයේ සාරිපුත්‍ර මං කියලා නැති කරගත්තා ඉන්නවා. මේ කට්ටියට ලෝකේ කියාගෙන යන්න උමනාවක් නැහැ. ඌ මට ඇවිල්ලා කිව්වම මම ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරාම ප්‍රශ්න ඉවරයි. ඒක උන්ට තියෙන ඉතුරු බන්ධන ටික ගලවගෙන මේ භවයේ නිදහස් වෙනවද ඊළඟ භවයේ නිදහස් වෙනවද යන්නේ. මේ ලෝකේ කරන සියලු මායාව ඔහු දැකගෙන ඉවරයි. ඔහු ඊට පස්සේ අර බලවේගයට ඔහුගේ හිත ඇදිලා යනවා මිසක් කවදාවත් අනිත් ඒවා හිටියතර ඒවට ඇදෙන්නේ නැහැ. ඒක ධර්මතාවය. දැක්ක දර්ශනයටමයි හිත ඇදිලා යන්නේ. දූපත දැකගෙන පීනන එකක් කරා. මම ඔබ කියන්න වැඩ නැත්තේ කෙනෙක් ඔබ ඔකව මහත්මයා මම මේ කියන දේ දැක්කොත් මම මේ කියන මමත් ඔබ නැති කරොත් ඔබයි මමයි දන්න ඔච්ච සිද්ධිය. ඊට එහා අනිත් අයට ඒක ඕනේ නැහැ. අනිත් අයට ඒක සාක්ෂි නැහැ. ඔහුට තියෙන හොඳම දේ ඔහුගේ මමත්වේ නැති කරගන්න. එතන ඔහුටත් පේනවා. ඊටත් පේනවා. හිස බුදුහාමුදුරුවෝ අපිට කියනවා හැබැයි හිස ගිනි ගත්තොත් ඒ ගිනි නිවන්නට වඩා මේකට try එකක් දෙන්න ඕනේ නැත්නම් මේ අවස්ථාව දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ නැතුනොත් අයි chance එකක් ලැබෙන්නේ නැහැ. දැන් අන්තිම දවස් පහ ආර්ය දර්ශනය කියනවා. ආර්ය දර්ශනය. දැන් මේ තාම අභිධර්මයේ උගන්වන ආර්ය දර්ශනය නෙමෙයි මට උගන්වන්න ඕන තින්ට කරුණු ටික මම උගන්ව ගන්න.
අන්තිම දවස් පහේ මම මෙල්බන් වල කියන ආර්ය දර්ශනේ. ආර්ය දර්ශනේ ඔබ අහපු බණවලින් 100% අනික් පැත්ත. මට ඒක මෙතෙන්දි කියන්න බෑකට කාලයක් ඕන. මම අභිධර්මයේ උගන ගන්න ආර්ය දර්ශනේ කියා දෙන්න. ඔය අභිධර්මයේ තුල ආර්ය දර්ශනේ නේ. ආර්ය දර්ශනේ සම්පූර්ණ පරිබාහිරයි. ප්‍රශ්න තියෙනවා දැන් අපි දැන් ඔය කියන විදිහම අපි කරන්න ඕනේ මමත්වේ නැති කරගන්න එකනේ. එතකොට අපි ඒක කරගන්නේ කොහොමද? අපි ඒක තමයි මම දැන් මම විස්තර කරාට අභිධර්මයේ මට මේ පරිසරය විස්තර කරගන්න ඕනේ. එතකොට මේ වීඩියෝ වල තියෙන කොහොම මම දැනට කොහොමද ඔබ මේ වෙලාවේ කරන්න ඕන දේ මොකද්ද? මේ වෙලාවේ කරන්න ඕන දේ මොකද්ද? එතෙන්ට වැටෙන්නේ කොහොමද? පොඩි වෙලාවකින් කියන්නේ මම DVD වල 40ක් විතර කියලා අන්තිම දවස් පහේ තමයි ඕන දේ ටික කියලා දාන්නේ. එතකම මම අර ඉන්න පරිසරය තුළ තමයි හදාගන්නේ අරෝට. දැන් මේ හෙට දවස් දෙකකින් පස්සේ තුන්වෙනි දවසේ බලගතු ක්‍රමයක් කියලා දෙනවා. බලගතුම ක්‍රමයක්. ඒකේ ඉන්න තැනදී කරගන්න ක්‍රමයක්. ඊයේ කිව්වා දුන්න සරලව ක්‍රමයක් තුන් ලෝකේ මහත්මාට මම මෙහෙම කිව්වා. අතීත අනාගත වර්තමාන තුනෙන් එහාට ඔබේ ලෝකයක් නැහැ. මට පුළුවන් නම් ඊට එහා ඔබ දන්න ලෝකයක් කිය. ඔබ මේ දේවල් දොරවල් යාන වාහන මිල මුදල් ඕස්ට්‍රේලියා ලංකාව කියලා කියනවා. මම කියන ඒවා කිසිවක් නැහැ. ඔබගේ ලෝකේ අතීත අනාගත වර්තමාන තුන විතරයි ඔබේ ලෝකෙ. උන් එහාට පුළුවන් නම් දන්නවනම් කිය. ඔයින් එහාට කිසිම ලෝකයක් නැහැ. ඔයින් ලෝකේ ඔබ ඔතනින් එහාට ඔබ දැක්කොත් ඔබ බනහන්න එන්නේ. මට කිය සතර ඉරියව්වෙන් එහාට ලෝකයක් කියලා. සතර ඉරියව්වෙන් එහාට ලෝකයක්. සතර ඉරියව්වෙන් එහාට ලෝකයක් ඔබ දන්නේ නැහැ. දැනගත්තොත් තමයි පුදුමයි. දැන් අපි ලෝකේ කියන්නේ මේ දෙවිවල් දොරවල් යාන වාහන දරුවෝ කියලා අල්ලනවා. මම පෙන්නනවා අතීතයේ අරමුණක් ගන්න. ඔබ වර්තමාන අනාගත ওই අරමුණුන් වල යනකොට ඔබට කිසිම ලෝකයක් නැහැ. නේ? ඔබ විදවල තියෙන අරමුණක් සඳහා. ඉතින් බුදුහාමුදුරුවෝ බද්දේකරත්ත සූත්‍රයේදී කියන අතීතං ආගමෙය නප්පටිකංකේ අනාගත. අතීතේ නිරුද්ධ වෙයි ගියා. අතීතේ කිසිම දෙයක් නැහැ. නිරුද්ධ වෙලා කියන්නේ නැති දෙයක්. නප්පටිකංකේ අනාගත. අනාගතය කියන එක කට අරගෙන නැහැ. එහෙනම් දැන් ඔබ මහත්මාට අතීතයේ පිළිබඳව කිසිම සාක්ෂියක් නැහැ. බුදුහාමුදුරුවෝගේ දේශනාවට අනුව. අතීතේ නිරුද්ධයි කියන්නේ නැති දෙයක්. අනාගතය හට අරගෙන නැහැ. ඒකත් කියනක් දන්නේ නැහැ. වර්තමානයේ ඔබ කවුද? ඔබට ඔබ කියන අනිවාර්යෙන් අතීතයක් ඇදලා ගන්න වෙනකොටම ඔබ ලෝකේ හදලා ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔබ වර්තමානයේට ඉන්න තත දත්ත විපස්සති වර්තමානයේත් විපස්සනා කරලා දාන්න. ඒතකොට වර්තමානයේට ඔබ බැඳිලා යන්නේ නැති වෙනවා. මේ වටාපත දැන් මෙතන තියෙනවා. මේ පින්නතුන මෙතනින් උඩකුත් පේනවා. මෙතන යටකුත් පේනවා. එතකොට මේ වටාපත අයින් කරොත් දැන් කො උඩ යටයි. ඔබ වර්තමානයේ නිදහසනොත් අතීතයක් ගැන පණවන්න පුළුවන්ද? අනාගතයක් ගැන පණවන්න බෑ. එහෙනම් වර්තමානයේ තියෙන කව විතර අතීත අනාගත තියෙන. වර්තමානයේත් ඔබ නොබදී ගියාට පස්සේ ඉවරයි. මේක කියලා දෙන්න. මම ඔය කෙටි ක්‍රමයක් කිව්වා. හැමතිස්සෙම එකත් කරන්න. ඒක බද්දේකරත්ත සූත්‍රය. බුදුහාමුදුරුවෝ කියනවා මම කියන්නේ අතීතේ නැති අනාගතේ නිරුද්ධ ඒවා. හැබැයි අපිට අතීතේකුත් තියෙනවා අනාගතේකුත්. හැබැයි බුදුහාමුදුරුවෝ සත්‍ය දෙකක් ලෝකේ තියෙන්න බෑ. එක්ක අපි හිතන එක හරි එක්ක බුදුහාමුදුරුවෝ කියන එක හරි. සත්‍ය දෙකක් ලෝකේ නැහැ. එක සත්‍යයි ලෝකේ තියෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා අතීතං නාන්වාගම. මේ අතීතය වැඩක් නැහැ. ඒක නිරුද්ධ වෙලා ඒක කිසිම දෙයක් නැහැ. දැන් මහත්මයා හිතනෝනේ ගියක් දැන් යන්න ඕන ගියක් තියෙයි කියලා. හිතනකොටම අතීතය අල්ලලා ඉවරයි. අනාගතයක් අල්ලලා ඉවරයි. ඒතර මහත්මයා හිතන එනකොට ගේ දැක්ක ඒ අදහස් තාම එහෙම තියෙනවා අල්ලලා ඉවරයි. ඒතර ඔය තුන් ලෝකේ ඉන්න කෙනාට දෙයක් ඉතුරු වෙනවා. මොකද ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒ ටික තියෙනවා. දැන් ඔබ යනකොට ගේ කැඩලා තුනත් අපිට දරා ගන්න බෑ. මොකද ඔබේ අරමුණේ ගේ නැති වෙලා නේ. ඔච්චරයි ලෝකෙ විඳවන්නේ. කිසිම බුදුහාමුදුරුවෝ ධර්මයේ කිසිම දෙයක් අතීතේ නැහැ. අතීතයේ කිසිම සාක්ෂියක් නැහැ. අනාගතය හටගෙන නැහැ දන්නේ. වර්තමානයේ ඔබ ඇහුවොත් ඔබ කවුද කියලා ඔබට උත්තර නැහැ. හැබැයි ඔබ බයයි ඔබව නැති කරන්න. ඊට පස්සේ ඔබට අනිවාර්ය වර්තමානයේ සාක්ෂි අදින්න වෙනවා. අදින්න වෙන ඔබ කවුද කියලා ඔප්පු කරන අනිවාර්යෙන් අතීතයේ සාක්ෂි අදින්න වෙනවා.
එතකොට ඔබ ඇයි ඔබ වර්තමානයේ බයයි ඔබ කවුද කියලා ඔබ දන්නේ? ඔබ බයයි ඔබ නැති කරන්නේ. අය බුදුහාමුදුරුවෝ ඔබව නැති කිරීම මත ඔබව නැති කරගන්න තැන තමයි නිවන. නිවන විදිහට ඔබට ඔබ නැති වෙනවා. අපි දැන් රෝලර් ක්‍රොස් එකකට නගින්න කොච්චර බයයිද? ඔබට ඔබ සම්පූර්ණ රෝලර් ක්‍රොස් එකකට නැග්ගොත් ඔබ දන්නවා විනාඩි දෙකකින් ගිහලා එතෙන්ට එයි. ඒත් යන්න බය ඔබට ඔබ නැති වෙයි කියලා බයට. ඕකේ පපුව ගහනවනේ ගිහලා පටිය දාගෙන යන්න හදනකොට කෑ ගහන බලන්න ගිහිල්ලා. ඔබට බයයි දැන් හැබැයි ඔබ දන්නවා විනාඩි දෙකකින් හරි මෙතන දෙයියනේ කියලා එයි. එහෙනම් ඔබට ඔබ 100%ම නැති වෙන තැනට ඔබ කොච්චර බයයිද? ඔබට බුදුහාමුදුරුවෝ හුඹස් බය කියලා. මොකද ඔකට කියන්නේ උඹහ දැක්ක ඔබට හිතෙනවා මොකෙද ඉන්නේ? නයික් සර්පයෙක් ඉන්නවා කියලා බත දාන්නේ. ඔබට ඔබ නැති කරන්න වෙනවා මේක අවබෝධ කරගන්න. මම ඒකනේ කිව්වේ. පළවෙනි දවසේ මම විනාඩි 5න් මේක කියලා යන්නම්. ඕන දවස් 30න් කියලා යන්නම්. පැය 2කින් කියලා යන්නම්. හැබැයි මම බිස්නස් එකක් කරන්නේ. මට ඕන වැඩ ටික කරගන්න තමයි මම දවස් 30ම අදින්නේ. ඒකම කියන්නේ. මට උඩ විනාඩි 5න් මේක කියලා යන්න පුළුවන්. පැය භාගයෙන් මම අවංකවම කියලා ගන්න. හැබැයි දෙන දේවල් චෛත්‍ය හදරවයි කියලා විතරක් දෙන්න. එපා මට හිතුණා දෙන්න ප්‍රංශයට ගිහින් ජීවත් වෙන්නේ සල්ලි විතර මම ප්‍රංශයට යයි. නෑ දෙනවනම් දෙන්න සියල්ල අත්තර නැත්තම් කොහොම තියාගන්න. නැත්තම් මිනිස්සු විනාඩි 5 කියලා කිව්වොත් දෙනවයි. අර මම දැන් මේ කියපු ක්‍රමය හොයාගත්තත් ඒක බද්දේ කරත්ත සූත්‍රය. ඒක අරගෙන තව ඕනම හිත සොඳුරු උදකලා කියලා පොත මේ කිරිබත් හාමුදුරුවෝ ලියලා තුන ඒක විස්තර කරලා ඇති ඕක. හැබැයි ඒක ප්‍රායෝගිකව කවුරුත් කරන්නේ නැහැ. අතීතය අත්හැරලා අනාගතය අත්හැරලා වර්තමානයට එන්න වර්තමානයේ ඔබ කවුද කියලා ඔබෙන් ප්‍රශ්න කරාම ඔබ උත්තර නැති වෙන තැනට ඔබ එන්නේ. ටක් ගාලා අතීතය හෝ අනාගතය මවා ගන්න. මේ ප්‍රායෝගික ජීවිතේ කොහොමද ඒක? නිච්චරයි. ඔබට දැන් මොනවා හරි අපි උදාහරණයක් කියව හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ කිව්ව වචනේ මතක තියා අතීතේ නෑ අනාගතේ නෑ. ඔබට හිතේ පේනවා අතීතේ අල්ලනවා. අල්ලන ගමන් ගත්තල මැදට එනවා. අපි ඒක දැන් මේ රස්සාවල් ආරම්භ ඒකට මෙහෙම ඒක අන්න මෙහෙම ඕකත් හොඳ ප්‍රශ්නයක්. ජීවිතේ සරල ප්ලෑන් එකක් තියාගන්න. දැන් සරලයිනේ දැන් බුදුහාමුදුරුවෝ හෙට දායට આવත් හෙට වඩින්නම් කියලා කියන්නේ සරලයි. හැබැයි ඔබ ජීවිතේ මොකද මුළු ජීවිතේම එක කරගන්නේ? දැන් ඔබ මේකයි කරන්න. මුළු ජීවිතේම අතීත අනාගතේ කරගෙන ඉන්නේ. ටික වෙලාවකට ඊළඟට කළ යුතු දේට අතීත අනාගතේ අරමුණු කර වැඩි වෙලාවක් වර්තමානයේ ඉන්න. එතකොට මම එකක් කියන්නම්. ඔබ එහෙම හිටියොත් ඔබ තව මාස 6ක් යනකොට මේ ධර්මය අවබෝධ කරගන්න. හැමදාම ඉන්නවනේ. හැමදාම ඉන්න කියලා මරණකම් ඉන්න දෙයක් නෑ. ඒක ටික දවසක් කරන්න බුදුහාමුදුරුවෝ කියන මේ සෝතාපන්න බවනේ දැන් අපි කතා කරන්නේ. ඔබ සතිපට්ඨානේ වාසය කරොත් ඔබ කැමතුණා නැත්නම් දෙක එකක් වෙනවා. මොකද්ද? එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී වෙනවා. ඒ අවුරුදු 7ක් ගියොත් කැඩි කැඩි හරි. නමුත් දැන් අපි යන්නේ ඊටත් අඩු තැනකටනේ. ඒතකොට ඊට අඩු තැනට වැඩි කාලයක් යන්නේ අපි මං කියන දේ. ඊට පස්සේ ඔබට ඕන එකක් අනාගතය ගැන මවා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා බුදුහාමුදුරු කියන්නේ ඉසගිනි ගත්තත් ඒක නිවන් අනාගතයක් හිතන්න එපා. මොකද්ද? සක්කාය දිට්ඨිය. නේ ඔබට ඔබ වෙනුවෙන් මාස 6ක් එක දිගට කැප වෙන්න පුළුවන්. වැඩේ ඉවරයි. ඒකට කොහෙවත් යන්න ඕනේ. ඉන්න තැනට තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. ඔබ හැමතිස්සෙම බලන්න හිත දිහා බලනකොට අතීත අනාගතේ. ඒතර බුද්ධ වචනේ අතීත අනාගතේ නැහැ කියලා ඔබ මැදට එනවා. මැදට ඇවිල්ලා අහන ඔබ කවුද කියලා. යම් අවස්ථාව මැදත් ඔබේ හිතින් අත්හැරනවා. අන්න එතෙන්දී ඔබ විදුලියක් කොටනවා වගේ මේ මාර්ගය දැක ගන්න. අසසෝන වංශයේ ප්‍රකාශ කරා ඒක අපිට පේන්නේ නැත්නම් මොහය නිසා ඔව්. ඒක චුට්ටක් ඊයේ මහන් මන් DVD එකේ පැය ගානා පැයකට ඒක අයිත් අරගෙන බලන්න. ධම්මසරණ විහාරය කියලා ගැහුව ගමන් කෙටියෙන් පැහැදිලි කරන්න බෑ ඒක. ඔව්. ඉතින් දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද? අර බුද්ධ වචනේ මතක තියාගෙන බුද්ධ වචනේ පිළිපදින. දැන් බුදුහාමුදුරු බද්දේ කරත්ත සූත්‍රයේ අතීතේකුත් නැහැ අනාගතේකුත් නැහැ වර්තමානයේ විතරයි තියෙන. ඒකත් ඔබ විපස්සනා කරන. වර්තමානයේත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. වර්තමානයේකුත් එතකොට වර්තමානයටවත් ඇලෙන්න එපා කියලා කියනවනේ. අතීත අනාගතේ නැත්තරම නැහැ කියලා කියනවා. ඉතින් දැන් අපි අතීත අනාගතයට යනකොට අර වචනේ මතක් කරගෙන ඒක ක්‍රියාත්මක කරන්න මහන්සි ගැනීම මොකද්ද? යෝනිසෝ මනසිකාරය. දැන් ඔකට උදාහරණයක් කියන්න. මට දැන් උනේ චෛත්‍ය ගැන මතක් වෙනවා. මතක් වෙනකොට මම හදන චෛත්‍ය දැන් මෙහෙම කරලා JCB ගන්නවා. දැන් උන් ප්‍රශ්න ගණනාවක් කරනවනේ. ඔහෙද සල්ලි අරුගෙල් ලස්ස පහක් ඉල්ලන්න ඕන මුගෙන් පහක් කියලා ඉල්ලුව පස්සේ මොකද්ද වෙන්නේ? මූටක පස්සේ දෙන්නම් කියනවනේ. එහෙම එද. දැන් ප්‍රශ්න ගොඩක්. දැන් ඊට පස්සේ බලනවා බුදුහාමුදුරුවෝ අනාගතය
නේ වර්තමානට ආවොත් JCB ඉතිවර ප්‍රශ්නෙත් ඉවර ඔක්කොම නිදහස්. අනාගතයක් නැති එකක් හදාගත්ත නිසානේ ප්‍රශ්න ගන්නවක පැටලලා තියෙන්නේ. මොකද ඊට පස්සේ හිතන දැන් හවස අභිධර්ම පන්ති මොනවද කියලා දෙන්න ඕන. ප්‍රශ්න ගොඩක් මෙහෙම කෝතවලද මෙහෙම කෝත. බුදුහාමුදුරුවෝ අනාගතය යාර්ගාත්තරික ප්‍රශ්න ඉවරයි. ඒ වෙලෙටම ප්‍රශ්න සම්දිට්ඨිකයි මේ ධර්ම. ඒ වෙලෙටම ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ හිතනවා අඩුව අතීතේ මම ගෑල් ළමයට කතා කරානේ. දැන් මේක දැනගත්තොත් මොකෝ වෙන්නේ? ඔව් මේ අතීතේනේ. දැන් කතා කරන්නේ නේ. බුදුහාමුදුරුවෝ කියන අතීතේ ඒක හිතව ගාව ප්‍රශ්න කරේ. මේ වගේ ෆෝන් දෙකක් තියෙනවා පේන්න මම මේකේ මල් කඩන්න තමයි තියාගෙන ඉන්නේ. එතකොට තමයි අපි ගැටෙන්නේ නැතුව ඒක කරන්නේ කොහොමද? ඒකත් අනාගතයට සලස්මක් එහෙම හදනකොට අපි එතකොට මේ ඒක නෑ මං කියන්නේ ඔබට අඩු කාලයක් ඒකට දෙන්න. වැඩි කාලයක් මේකේ ඉන්න. මෙහෙම නේ දවසට පැය දෙකක් මේකේ ඉන්න. පැය 20ක් ඒකට දෙන්න. පැය දෙකක්වත් ඉන්න පුළුවන්ද? දැන් ඔබට පැය 24ම ඕන වෙලා තියෙනවා. පැය 22ක් ඒකට නම් පැය දෙකක් මේකට දෙන්න. ඔබට මේ පැය දෙකේ ඉන්න සැනසීම තේරෙයි. පැය දෙකක් ඉන්න පුළුවන්. ඔය පැය දෙක ගානේ මාස 6ක් ඊට පස්සේ අනිවාර්යයෙන්ම සෝදාපන්න වෙනවා. සම්මාන ඒ විදිහට කරගෙන යනකොට ඒ අතර තුල ද්වේෂයක් උදාහරණයක් විදිහට ඒ වගේ ආවොත් දැන් අපි තරහක් ආවොත් අනිවාර්යයෙන්ම අතීත ප්‍රශ්නේ. ඒක බුදුහාමුදුරුවෝ අතීතේ නැහැ. අතීතේ නැහැ කියව ගමන් අපි හිත පිටන්නේ කොහෙද? වර්තමාන. ඒතර තරහ ඉවරයි. අයිත් අතීතේ නෑ දෙනවා. අයිත් තරහ එනවා. අයිත් බුදුහාමුදුරුවෝ අතීතේ නැහැ. දැන් ඔබට අතීතයක් තියෙයි කියලා විශ්වාසයක් නිසානේ තරහ එන්නේ. දැන් බුදුහාමුදුරුවෝගේ වචනයට අනුව අතීතන් නාන්වාගම අතීතේ නිරුද්ධයි. නෑ. නෑ නම් අයිත් එන්න තියෙන්නේ වර්තමානෙට. මේ ප්‍රශ්නේ ඉවරයි. ඒකට ඒ සෝතාපන්න කෙනාට එයාත් යනවා එයාට ඉතින් එනෝනේ එයා අතීත අනාගත වලින් සදාහටම නිදහස් වෙලා නැහැනේ. අර එක සනේක විදුලියක් කොටනවා වගේ මැද අත්තරිච්ච ගමන් එයා මාර්ගය දැක්ක විතරයි. නැවත එයා අයිත් කෙලිම අන්ධකාරයට එනවා. අන්ධකාරයට ආව දැක්ක ආලෝකය ගැන එයාට අදහස තියෙනවා. ඒ ආලෝකය තමයි දැන් එයා යන්නේ. එයා දැන් කවදාවත් කැමති නැහැ මේ මායාවේ ඉන්න. එයා ඉතින් වැඩිපුර අනිත් අයට වඩා අතීත අනාගත වර්තමානයේ ඉන්නවා. එයා ඉතින් මේකේ ඉඳලා එයාගේ මුළු ජීවිතේ මේක වුණාම rahat වුණා කියලා කියනවා. ඒ අතරතුර එහෙම වෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක්ට රහතන් වහන්සේ කියලා හැඟීමවත් නැහැ. අපිට තමයි රහතන් වහන්සේ කියලා තියෙන්නේ. උන්වහන්සේට එහෙම හැඟීමක්වත් නැහැ. අපිට තමයි බුදුහාමුදුරුවන්ට එහෙම හැඟීමක් බුදුහාමුදුරුවනේ රියල් වර්තමානයේ සාක්ෂි නැහැ. බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන බුදුහාමුදුරුවනේ අපිට ඕන නිසා. අපිට ඕන වෙන බණ කියලා තියෙන බුදුහාමුදුරුවන්ගේ ජීවිතේට නෙවෙයි. බුදුහාමුදුරුවන්ට බණ ඕන බුදුරජාණන් වහන්සේගේ වර්තමානයේ විතරයි. දැන් මේ අපි කියන දේ ඔබේ මුළු ජීවිතේම වුණාට පස්සේ ආයිත් ඔබට කරන්න දෙයක් නෑ. දැන් ඔබට කරන්න දෙයක් තියෙන ඒක ඔබේ ජීවිතේ නෙමන නිසා. ඕක මුළු ජීවිතේම වුණාට පස්සේ කරන්න දෙයක් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස්. දැන් මෙච්චර දැන් මේ පින්නතුන්ට ඕන මොකද ඩිපිකල් මෙහෙම නේ ඕනේ. ඉතින් මම මොනව කරන්නේ ඒකට? දැන් ඔච්චර කෙටියෙන් කරගන්න ක්‍රමයක් නෝ කිව්වා හරි ඉන්න තැන ඔකට බස් එකේ ගියත් එකයි ප්‍රශ්නයක් ආපු ගාම කල්පනා කරලා බැලුවොත් බුදුහාමුදුරුවෝ නොකියපු තැන් දෙක ඉන්න නිසා තේන්නේ. ටක් ගාලා ඒක කට්ටිච්ච ගමන් නිකම්ම හිත මැදට වැටෙනවා කල්පනා කරපු ගමන්. මේ ප්‍රශ්නේ ඉවරයි. එතරම් මේ මොහොතේම ප්‍රශ්නේ ඉවරයි. දැන් ඔබ කවුරු හරි ඔබට ආදරය කරන කෙනෙක් කියන ඔබට ආදරේ නැහැ කියලා. ඊට ඔබ විඳවනෝනේ මාර විදියට. අයියෝ අපරාධය නැතුව මම ජීවත් වෙන්නේ කොහොමද? ඒක ඔබට ඒ වෙලාවට මොකද දැන් අතීතේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වනෝනේ ඒක ගම වර්තමානයේ කිසි ප්‍රශ්නයක් නැහැ. අයිත් මොකද අයිත් අතීතයට ගියාම තමයි ප්‍රශ්න ගණනාව මතු. ඉතින් ඔබ ෆයිට් කරන්න ඕන වර්තමානයේ මේක එකපාරට කරන්න. ඔබ දන්නවා මේ ඔබ දැන් රස්සාවක් කරනවා. ඒ රස්සාව ඔබට එකපාරට හම්බ වෙලා නැහැ. ඕනේ කොච්චර කට්ටක් කාලා තියෙනවද නේ? එක වසරේ ඉඳලා 11 වසර ටිකනේ 11 වසරේ ඉඳලා A level කරලා කැම්පස් ගිහලා අයි පුහුණුවා ලැබලානේ රැකියාව හම්බෙන්නේ. ඉතින් ඔච්චර කාලයක් යන ඔබට ජීවත් වෙන්න බඩට කෑම ටිකක් ගන්න රැකියාව දෙන්න. එහෙනම් මේ සංසාරය ආපු මේ ප්‍රශ්න ඉවර කරන්න ඉතින් ඔබට කාලයක් දෙන්න වෙන්නේ නැතුව නිකන් ඔටෝ හම්බ වෙන්නේ නැහැ නේ. අර තේරෙනවද පුතේ? දහම් අවනස් මේ සෝවාන් වෙනකොට 100%ක්ම සක්කාය දිට්ඨිය නැති වෙනවද? එහෙම නැත්නම් අනුශය වශයෙන් තියෙනවා. සක්කාය දිට්ඨිය 100%ක් ඉවරයි. අයිත් නෑ මම්මගේ රූප පංචස්කන්ධය පිළිබඳව කිසිම අදහසක් නෑ. ඊට පස්සේ තියෙන අනිත් ක්ලේශ ටික.
සක්කාය දිට්ඨිය තමයි මේ සංසාර ගමනේ ඔක්කොම කෙලෙස් ඇති කරන මුල. මුල ඉවරයි. ඉතුරු ටික ඉතුරුනේ ඒගොල්ලන්ට සක්කාය දිට්ඨියෙන් තොරව වැඩි බවත්මක් නැහැ. එන්න මහ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මහා ගින්නක් හට ගන්න. මහා ගිනි මැලයක් තියෙනවා. බුර බුරා උඩට ගිනි දැල් නැගෙනවා. ඒක ගින්න හට ගන්න හේතු අයින් කරනවා. අයින් කර ගමන් දැල්ල ඉවරයි. හැබැයි අඟුරු වල රසෙන් ටික දවසක් යනකම් තව කාට හරි ඕනනම් දැල්ලත් එක්ක පවර්ෆුල් මෙතඩ් එකේ අඟුරුත් නිවලා දාන්න පුළුවන්. එයාට තමයි එකපාරේ රහතන් වහන්සේ කියන්නේ. සමහරක් අය හේතු වෙරෙලා අඟුරු වලට ඉතුරු වෙනවා. සමහර අය අඟුරු වලින් භාගයක් නිවා ගන්නවනේ. දැන් සාමාන්‍ය ගිනි මැල නිවන්න ලෝකේ තියෙන පාවිච්චි කරන ජල වර්ග තියෙනවා. පමණක් ජලය ගැහුවාන් පස්සේ දැල්ල විතරක් කියන රසන් ටික වෙලාවක් තියෙනවා. පමණක් ජලය ගැහුවම අඟුරුත් ඉවරයි දැල්ලත් ඉවරයි. හරි නේද? උපමාවේ අර්ථය විතරයි ගන්න. උපමාව ඉතින් හැටි හිතන්නේ නෑ. අනුනාස වාහනසේ කිව්ව විතර දැන් අනුශේ වශයෙන් හරි තේරුම් ගන්න පුළුවන් අතීතයක් නැහැ වර්තමානට එන්න අනාගතයක් නැහැ වර්තමානයේ කියලා. තාම තේරුම් ගන්න බෑ. දැන් අපි දිනදා ජීවිතේ වැඩ කරලා තේරුම් ගන්න එපා. දැන් මෙහෙම නෑ මම කියන්නේ මහත්මයා මේ එතනින් කියන්නේ දැන් මහත්මයා දැන් මුළු ජීවිතේම අතීත අනාගත කරගෙන ඉන්නේ. දැන් ඕකෙන් දවසේ ටික වෙලාවක් මහන්සි වෙන මොකද වර්තමානයේ ඉන්නේ. ඒතර පැය දෙකක් මහන්සි වුණොත් පැය කීයක් ඉතුරු වෙනවද? ඉතින් 22 පුරුදු විදියටම ඉන්න. දැන් මුළු පැය 24ම අතීත අනාගත වර්තමාන වෙච්ච එකනේ ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ අපිට තියෙන දැන් ආර්ය ශ්‍රාමික මාර්ගයේ ගමන් කරන කෙනාටයි සෝතාපන්න වෙන්න පුළුවන් කියන එක. නමුත් දැන් ඒ කෙනාට පමණයි මේ ස්වාමීන් වහන්සේ මේ සෝතාපන්න. ඔය දැන් මේ කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයනේ. දැන් එහෙම ගමන් නොකරන කෙනාට මේකට ඉතින් අර මේ මහත්මයා කියන්නේ ඒක තමයි. දැන් මම මේ අතීතනාන්වාගමී කියන ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන ක්‍රමය තමයි. දැන් ඉන්න බෑ කියලා කියන්නේ මොකද ගමන් කරන්න? බෑ කියන්නේ. ඉතින් බෑ කියන කෙනාට ඔක අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා තියෙන වචන 8ක්නේ. ඒතර බුදුහාමුදුරුවෝ බද්දේක රත්න සූත්‍රය ඔක් කෙටි කරලා කියනවා. කෙටි කරලා කියනවා අතීත අනාගතත් අතර වර්තමානයේ ඉන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී තෝකම කියනවා. මනාප අරමුණක් තියෙනවා අමනාප අරමුණක් තියෙනවා මනාප අමනාප අරමුණක් තියෙනවානේ. මනාප ඒක වේගෙන් අත්තරින්න පුරුදු වෙලා උපේක්ෂාවට එන්න කියනවානේ. ඒක එක තැන්වල දෙක මම දැන් මේ කියන එක ක්‍රමයක්. තව ක්‍රම ගණනාවක් තියෙනවා. ඒකයි කිව්වේ එක මග දෙන්නෙක් වඩින්න එපා. එයා දැක්ක මාර්ගය තමයි එයා කියන්නේ. සෝතාපන්න වෙන භාවනා ක්‍රම එකක් නෙවෙයිනේ තියෙන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තවත් ක්‍රමයක්. මේ දැන් බද්දේක රත්න සූත්‍රයේ තවත් ක්‍රමයක්. ආයතන 6 විදර්ශනායේ තවත් ක්‍රමයක්. ඊයේ මම කියා දුන්නේ තවත් ක්‍රමයක්. කර්ම ගොඩයි. ඉතින් කෙටි ක්‍රමයෙන් ඉල්ලන්නේ කෙටි ක්‍රමයක් තමයි කිව්වේ. දැන් මහත්මයා මෙහෙම බලන්න. අතීතයේ කියන ගැන නෑ. බුදුහාමුදුරුවෝ වචන නෑ. අතීතෙත් නෑ. අනාගතෙත් නෑ. ඉතුරු වෙන්නේ මොකද්ද? ඔබ කවුද? ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු අපි දැන් ඔෆිස් එකක වැඩක් කරනකොට මොනවාරි කරනකොට හරි ඒ ප්‍රතිපල විතර අයිත් මහත්මයා දැන් කියන ඔෆිස් එක දැන් මේ වෙලාවේ නෑනේ. අයිත් ඔෆිස් එක හදනවා. අනාගතේ හිත ගියා කියන්නේ දැන් ඔෆිස් එකේ ප්‍රශ්නේ නෑ අනාගතේනේ. දැන් වර්තමානයේ ඔබේ සැනසීම නැති වෙලා යනවා. දැන් ඔෆිස් එක දැන් තියෙනවද? ඒක අනාගතේ తీර ගන්න ඔය අහන්නේ. අනාගතේට ගිය ගමන් ප්‍රශ්න ගොඩක්. ඉතින් මට උත්තර ගණනාවක් බඳින්න එනවා. දැන් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ ඒතකොට දුක්ඛ සත්‍ය දුක කියන එක ඒතකොට සත්‍ය ඥාන එතකොට ඕක දැන් මෙහෙමයි සෝතාපන්න වෙනවා. ඕව වචනනේ ඔක්කොම. ඉතින් ඔතෙන්ට ගියාම ওই වචන වල තේරුම් දෙන්නේ. දැන් විසාකා අවුරුදු 7 සෝතාපන්න වුණා. විසාකා දන්නවා දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං නිරෝධය මග්ගේ ඥානං කියා ගන්න පුළුවන් ඒකෙල්ලට. එතකොට පරිපූර්ණ විශ්ෙන් අවබෝධ වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක වෙනව නේද? අවබෝධය වෙනයි. ඉතින් මං වචන වෙනයි. වචන වලට එහා තියෙන අවබෝධය වෙනයි. වචන අවබෝධ වෙන අයට කියන්න ඕන නිසා තමයි බුදුහාමුදුරුවෝ වචන ටික දුන්නේ. වචන වල සත්‍ය නේ. ගොඩක්ම අමාරු දේ තමයි මේ වචන ටික මතක තියාගන්න. ඒක අමාරු වෙච්ච එක හොඳයි. දැන් මහත්මයාට ඒක අමාරු වුණාට මේ ක්‍රමෙම අමාරු නෑනේ. මේක කරා. ඉතින් මම ඒකනේ අර අභිධර්ම උගන්වනකොටම පටන් ගන්න මතක තියාගන්න ඕනේ. ඕනේ නෑ. අපි ඒක අහනකොට මතක තියාගන්න ඕනේ නෑ. ඒ නිසා ඔබට මම අන්තිමට කියන දේ ඔබ කරගන්න. එතකම් මට සම්තින්නයක් ගෙනත් දෙන්න මගේ වැඩ ටික කරගෙන යන්න.
එච්චර මම මුලින්ම පටන් ගන්නකොට කියන්නේ කවුරු මතක තියාගන්න try කරන්න එපා. සමහරවිට දැන් අපි දාගත්ත ෆ්‍රේම් ටික ගැන එහෙම කතා කරන්නේ ඒ කියන්නේ සම්බන්ධ මානය කියන එකද අපේ නෑ මාන්නේ නෙවෙයි මම ෆ්‍රේම් දාන්නේ. ඒ ෆ්‍රේම් එක උසස් දැන් ඔබ දාගත්තු ෆ්‍රේම් එකට ඔබේ බිරිඳට වඩා වෙන කෙනෙක් උසස්. ඊට වඩා පහත් ෆ්‍රේම් එක උස් පහත් කරන එක තමයි මාන්නේ. දාගන්න ෆ්‍රේම් එක සක්කාය දිට්ඨිය. ඒ ෆ්‍රේම් එක මෙහෙම ලෙවල් එකේ දාගත්තට මෙහෙම කරනවා. ඒ උඩ පහළ යවන එක තමයි මාන්නේ. ඊට පස්සේ ෆ්‍රේම් එක නැතුණාට පස්සේ මාන්නේ ඉතුරු වෙනවා. උඩ පහළ යනවා. ඒක බව තේරෙන්නේ කොහොමද? එතන නැති කරගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අනාගාමී වෙච්ච කෙනාට මාන්නේ තියෙනවා. ඒක අනාගාමී වුණාම යාට පේනවා යාගේ මාන්නේ තියෙන්නේ නැහැ. දැන් මුලින්ම කරන්න ඕන ප්‍රේමය ගලවලා අයින් කරන්න. ඒක අර මාන්නේ ගැන හිතන්න යන්න එපා. ඒක ගැලෙව්වට පස්සේ තේරෙනවා ඊට පස්සේ තියෙන කරන්න ඕන ටික. එහෙනම් බුදුහාමුදුර ගාවට බ්‍රහ්මයෙක් ඇවිල්ලා අහනවා මෙහෙම ප්‍රශ්නයක්. භාග්‍යවතුන් වහන්සේ හිසගිනි ගත්තොත් ඒ ගින්න නිවන්න ඕනේ නැහැ. සම්නුත්තනිකයි තියෙන්නේ. අනාගාමී වෙන්න මහන්සි ගන්න ඕනේ නේද? ඔයා එහෙම ඕනේ නැහැ. සක්කාය දිට්ඨිය කඩා ගන්න මහන්සි වුණා නම් ඇති කියලා කියනවා. බුදුහාමුදුරනේ අනාගාමී වෙන්න මහන්සි වෙන්න ඕනේ නැහැ ඉස්සෙල්ලා. මොකද කරන්න ඕනේ? සක්කාය දිට්ඨිය කඩා ගන්න. ඒකනේ. හම්දුනේ අපි අර ඒ ළමයි කියන හරි කවුරු කියන ෆ්‍රේම් එකක් තියෙද්දි ඒ ළමයා ඒ ෆ්‍රේම් එක අපිට ඕන විදිහට ඉන්නේ නැති හින්දානේ අපිට තරහ යන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට ඒ ෆ්‍රේම් එක දැන් මහත්මාට චීන ළමයෙක් ගැන ෆ්‍රේම් එකක් නැහැ. එයා මොකක් හරි කරලා මහත්මාට රිදෙනවද? අපේ ළමයෙක් කරොත් රිදෙනවා. එයා මගේ ළමයයි කියලා මගේ කියලා ෆ්‍රේම් එක වැඩිපුර දාගෙන තියෙනවා. කුසල් කිරීමෙන් මොකද වෙන්නේ? කුසල් අකුසලයට සාපේක්ෂව ෆ්‍රේම් එක ගති කරන ගතිය අඩුයි. ඒ කියන්නේ බුදුහාම කුසල් කරන්න කියලා කියන්නේ මොකක්ද? දැන් ඔබ යමක් අල්ලගත්තොත් මගේ කියලා ඒක තද වැඩි. හැබැයි ඔබ ඒක අත්හැරියොත් තද ගතිය අඩුයි. තාමත් අත්හැරපු කෙනා ඉන්නවා. මම ඔබට උදාහරණයක් මේ චෛත්‍ය හදන එකම කියන්න. දැන් මම මේ පින්නතුන්ට කියනවා මම සල්ලි අරන් පැනලා ඉද දන්නේ. ඒක මම හේතු දෙකක් ඇතුව කියන්නේ. ඒක හේතුවක් තමයි මේ පින්නතුන් දෙන එක 100% දෙන්න ඕන. දැන් 100 මේ පින්නතුන් මට දෙනවා රුපියල් ඩොලර් 50ක් දුන්නා කියමු. ඩොලර් 50ක් දීලා අහන චෛත්‍ය හදනවා. යකෝ ඩොලර් 50න් චෛත්‍යයක් හදන්න පුළුවන්ද? ඊට පස්සේ මොකද ඩොලර් 50ක් දෙනවා. දුන්නට පස්සේ මොකද වෙන්නේ? චෛත්‍ය හදුවද කියලා අහනවා. ඒක දුන්නට තාම චෛත්‍ය කියන අරමුණක් අල්ලලා ඒක 100%ක් දීලා නැහැ. 100%ක් දීලා ඔබ දුන්න නම් ඔබට එතනින් එහාට කිසි දෙයක් නැහැ. දුන්න නම් දුන්නා. කිසිම අදහසක් නැහැ. මම කියන්නේ මේ පින්නත් තේරෙන්නේ. ඊට පස්සේ මම අනිත් පැත්තේ මගේ පැත්තේ මොකද වෙන්නේ? මම ඕක කවුද දන්නේ? මම හදිසියෙ මට හිතුණා වාහනේට ටයර් එකක් දාන්න. ඊට පස්සේ මට අවුලක් වෙනවනේ ඕක. දැන් මම හොරෙක් වෙනවනේ. එක දෙයක් කරන්න අරගෙන එක දෙයක් කරනකොට. දැන් ඔබ 100%ක් කියලා ගත්තා ඊපස්සේ මට ප්‍රශ්නෙකුත් නැහැ. ඔබට ප්‍රශ්නෙකුත් නැහැ. ඔබගේ පැත්තේ ඔබට කුසලයේ සම්පූර්ණ අනිත් පැත්තේ මට ප්‍රශ්නේ මම පාර නිදහස්. අනිත් මගේ ශික්ෂාපදේ රැගෙනවා. මම මේ පිළිවෙල දෙපැත්තෙන් බේරෙන්න තමයි කියන්නේ. අපි දෙගොල්ලොම බේරෙනවා. දෙනවා නම් 100%ක් දෙන්න නැත්තම් නොදී. සමහරවිට දැන් අපි ෆ්‍රේම් එකකට දාගන්නද අපි දැන් කවුරු හරි මේ කාන්තාවක් ගැන හිතන ඉත අපේ අම්මයි හිතද මම අම්මට සැලකුවොත් වෙනම පිනක් වැඩි. නමුත් මම කිසි වෙන ඒක වෙනම සිද්ධියක්. ඒක තියෙන ධර්මතාවකට. ඒ දැන් මෙහෙම ඒතර ඔව් ඉන්නේ සෝතාපන්න කෙනා අම්මා මරන්නේ නැහනේ. ඔහු නැත්තම් උට අම්මෙක් නැහනේ. ඒ නිසා පංචානන්තරේ වරව කරන්නේ. නමුත් ඔබට තාම ෆ්‍රේම් එක ගැලවිලා නැහනේ. ගැලවුණාට පස්සේ හිතන්න ඕන දේවල් ගැලවෙනකොට හිතන්න බෑ. තාම ඔබට අම්මා ඉන්නවා. නෑ අම්මා ඉන්නවනම් ඔබට චේතනාවෙන් තාම කර්මය සකස් වෙන්නේ මමත්වයේ තුල. දැන් ඔබට මමත්වයේ තුල ඉන්න කෙනාට කර්මය සකස් වෙන විදිය වෙනයි. මමත්වයේ නැති කෙනාට කර්මය සකස් වෙන විදිය වෙනයි. රාගදේශ දුර්වල වෙනාට කර්මය සකස් වෙන විදිය වෙනයි. රාගදේශ ප්‍රහාණය කරපු අනාගාමී කෙනාට කර්මය සකස් වෙන විදිය රහතන් වහන්සේට කිසිම කර්මයක් සකස් වෙන්නේ නෑ. දැන් තේරෙන්නේ? දැන් ඔබට තාම අම්මා නැති වෙලා නෑනේ. ඔබ ඉන්නවා ඔබට අම්මත් ඉන්නවා. එතකොට ඔබට කර්මයේ චේතනාම්බිකෝ එකම චේතනාව හැම අපි දර ඩීවීඩි වල ඇතිනේ හැම සිතකම චේතනාව කර්මය සකස්. එතකොට පුතඥයට කර්මය සකස් වෙන විදියට නෙවෙයි සෝතාපන්න කෙනාට සකස් වෙන්නේ. සෝතාපන්න කෙනාට සකස් වෙන විදියට නෙවෙයි කර්මය සක්‍රුදාගාමී කෙනාට සකස් වෙන්නේ. එයාට සකස් වෙන විදියට නෙවෙයි අනාගාමී කෙනාට සකස් වෙන්නේ. රහතන් වහන්සේට කිසිම කර්මයක් සකස් වෙන්නේ නැහැ. ඒ තුන් දෙනා යනකම් සකස් වෙනවා. ඒතර අර අපි දකින්න ඕන සාමාන්‍ය ධර්මතාවක එක. දෙක ධර්මතාව. ඒක මම පෙන්නනෝනේ. දැන් ඔබට ඔබගේ අම්මා ගාව තියෙන ධර්මතා. අම්මා කියලා කෙනෙක් නැහැ මොනවද ධර්මතා? මෛත්‍රිය, කරුණාවයි චෛතසික තියෙනවා. හිතත් එක උපදින. එතකොට එයාට ඔබ කෙරෙහි තියෙන ධර්මතා ඉහළයි.
එතකොට මේ ධර්මතා ඉහළ කෙරෙට ඔබගේ අම්මට පහරක් ගැහුවට පස්සේ එතකොට කෙලීම ඒක අම්මා ඔබට සමාව දෙනවා. එතකොට ඔබට අම්මට සාපේක්ෂව ඔබ හැම විශ්සෙම ඔබ සමාව ලබනවා. එතකොට ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් පුහුල් ගෙඩියකට කඩුවක් තිබ්බම මොකද වෙන්නේ? කපාගෙන බහිනවා. ඒ පුහුල් ගෙඩිය බෑ කියන්නේ නැහැ කපන් බහින්නේ. හැබැයි ඔබ කළු ගලකට කඩුවකින් ගහුවම මොකද වෙන්නේ? එතකොට ඔබගේ අම්මකට පුහුල් ගෙඩිය අන්නයි කළු ගල. නේ? එබැවින් ඒක වෙනසන්න සර අපි රහතුන් වහන්සේගේ ලේසෙල්ලීම ඉතින් රහතන් වහන්සේට අම්මටත් වඩා පියෝ හිතන්නේ තියෙන්නේ. එයාට මුළු ලෝකෙම කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. එහෙනම් ඔබ එක දරුවෙක්ට විතරනේ මුළු ඔක්කොටම එකයි මුළු විශ්වපතේටම යාගේ හිත එකයි. ඒකට ඒකට පහර ගහන්නකොත් ඒකට බලගතුව දැන් ඔබට අම්මා මරුණට කර්මය සකස් කරන්න ඔබේ අරමුණටනේ. ඒතර ඔබ අරමුණු ගන්නේ අම්මා කියන අදහසට නෙවෙයි විඥානේ අරමුණු කරන්නේ ධර්මතා සෙට් එකේ අරමුණු කරන්නේ. මම ඔක පැහැදිලි කරලා ඇති මහරගමදී ලස්සනට. දැන් ඔබ හිතට ඔබ අරමුණු කරන්නේ අම්මයි කියලා හිත අරමුණු කරන්නේ අම්මා නෙවෙයි අම්මගේ ධර්මතා සෙට් එක. තේරුණේ? ඒතර අරමුණට අනුව තමයි චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ ධර්මතා සෙට් එකෙන් විඥානය දන්නවා චේතනාව දන්නවා මේ මොන වගේ අරමුණක්ද අරගෙන තියෙන්නේ කියලා. ඒක ධර්මතා ඔබ කියලා කියන්නේ නැහැ මම කියලා කියන්නේ නැති නිසානේ මම නැති කර අවබෝධ කරගන්න කියන්නේ. ධර්මතා ක්‍රියාත්මක වෙන විශ්වදාම. දැන් උදාහරණයක් මම කියන්න. දැන් මහත්මයා පුංචි කාලේ උපදිනවා. ඊට පස්සේ ඔබගේ අම්මා හොස්පිටල් එකේදී මාරු කරලා ඔබ වෙන කෙනෙක් ගාවට යනවා. ඔබගේ නියම අම්මා නෙවෙයි. එතකොට ඔබ අවුරුදු 30කදී විතර රුසියාවේදී වගේ මොකක් හරි ප්‍රශ්නයක් කළා කාන්තාවක් මැරෙනවා. ඔබ දන්නේ අම්මා මැරුවද කියලා. නමුත් ධර්මතාවයේ දන්න මේ මැරුණේ ඔබ වන්‍යාරේම අවිචි මහ නරකාදී. ඔබ මැරණකන් දන්නේ අම්මා මැරුවේ. ආයෙත් තමයි අපි දැන් නොදැන රහතන් වහන්සේක් නමගේ ලේසියට ඔව් දර නොදැන ප්‍රශ්නයක් නේ. දැනගන්න ඕනේ. ඔබ හිත දන්නවා ධර්මතාවය මොකක්ද කියලා අරමුණයි. හිත ගන්න අරමුණන්නේ. අරමුණ දැනගන්නවා හිත. ඉතින් ඔබ කියලා කෙනෙක් ඉන්න හැංගීමෙන් ඔබ අරමුණ ගැන හොයන්නේ නැහැ. ඔබ කියලා කෙනෙක් නැහැනේ. ධර්මතාවනේ ගැටනේ ඉන්නේ. ඔය ලස්සනට පැහැදිලි කරලා ඇති. ඒ තමයි අපි දැන් සතෙක් මරනකොට අපිට ඉතින් සතාගේ තියෙන ඔබ සතා මරන්නේ. එතකොට ඔබේ හිත තමයි මරණ අරමුණ චේතනාවට ගන්න. එතකොට සතාගේ ධර්මතා සෙට් එකේ කුසල පක්ෂය අඩුයි. ඒ කියන්නේ කුසල චෛතසික අඩුයි. එතකොට ඒ ධර්මතාවයට අනුව තමයි කර්මය සකස් වෙන්නේ. නේද? මම කියන්නේ අපි නොදැන භූමියේ පැගිලා මරනවා. ඒතර නොදැන කර්මය සකස් වෙන්නේ නැහැ. නේද? අරමුණක් ගත්තේ නැත්නම් අර කර්ම චේතනාවට ක්‍රියාත්මක වෙන්න දෙයක් නැහැ. එහෙනම් එතනත් අපිට නොදැන අකුසලයක් යමක් වෙනවනම් ධර්මතාවයක් නෑ මහත්මයා සකස් වෙන්නේ චේතනාවටනේ. චේතනාව ගන්න හිත ගන්න අරමුණට තමයි හිත චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කුඹියෙක් පිළිබඳව අරමුණක් නැත්නම් චේතනාවට ක්‍රියාත්මක වෙලා කර්මයක් හදන්න දෙයක් නැහැ. එතන අබමල් රේණුකවත් විපාකයක් සකස් වෙන්නේ. අරමුණක් නැතුව කිසිම විපාකයක් සකස් වෙන්නේ. මම DVD කීයක් බැලුවද? එහෙනම් ඒක තමයි චේතනාව ගැන මම ඕන තරම් කියලා. පස්වෙනි DVD එකේ චේතනාව ගැන පැය දෙකමාරක් කියලා ඉතින්. මහත්මාට තාම චේතනාවයි හිතයි ගැන තේරෙන්නේ. ඒක පිළිවෙලට බලන්න. DVD එකේ නේතර නිකම්ම මේ කියන දේ තේරෙන්නේ. ඕක ওই ප්‍රශ්න වලට තමයි මම DVD වල ඉගන්නේ ওই වගේ ওই ප්‍රශ්න තේරෙන්නේ නැතේ හිත අරමුණු විඥානාතිකෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති කියන එක මිනිස්සු හරියට තේරුම් ගන්නගෙන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා චේතනහම් බික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරති කායේන වාචා මනසා කියනවත් ඒවා තේරුම් අරගෙන නැහැ. ওই දෙක තේරුම් ගත්තා නම් ප්‍රශ්නේ තේරෙන්නේ. ඒ දෙක තේරෙන්නේ නිකම්ම තේරෙන්නේ නැහැ අහගෙන යනවා. හම්දුනේ මෙහෙම අවස්ථාවක් හිතන්න මගේ තාත්තා අසනීප වෙලා ඉඳලා ඔච්චුට මහත්මාට දැන් මම කිව්ව එකෙන් තේරෙන්නේ 100ට එකක් විතර උත්තරේ. දැන් මහත්මා අහපු ප්‍රශ්නෙම 100ට එකයි. දැන් උතෝට ධර්මතා මොනවද? හිත මොකද්ද? අරමුණ මොකද්ද කියලා වෙනම විස්තර කරන DVD වල. ඕක කිව්ව ගමන් මහත්මාටම ඔකේ උත්තරේ එනවා. හම්දුනේ දැන් මගේ තාත්තා ස්පිරිතාලේ ඉන්නවා නම් කියන්නේ ඔළුව මෙරිලා ඊට පස්සේ මැෂින් එකකින් විතරක් ඉන්නවා කියලා කිව්වට කියනවා මට පවුලේ කෙනෙක් ඇවිල්ලා ස්විච් ඔෆ් කරන්න කියලා කියන මැෂින් එකෙන් පණ ගන්න බෑ කියලා. ඔව්. ඒතර මහත්මයා මට එතෙන්දී උත්තරයක් දෙන්න බෑ. ඔබේ චේතනාව ඔබ දන්නවා. චේතනාවට තමයි කර්මය සකස්. මට මෙහෙම කියන්න පුළුවන්. ওই වගේ සියුම් කාරණා වලට අත නොගහන ওই පාඩුවේ ඉන්න තියෙන එක හොඳයි. නැත්නම් ওই ප්‍රශ්නේ විසඳන්න ගියොත් කවුද මම දන්නවනේ ওই ප්‍රශ්නේ ලෝකේ තියෙනවා ඒක. මම කියන්නේ ඒක ඕකට අතපත ගහන්න තු පාඩුවේ තව දැන් ඉන්න තව අවුරුදු දෙක තුනකින් කොහොම මැරෙන්න ওই පාඩුවේ ඉන්න දුන්නා නේද? බෝටේ මැෂින් ගලවන්නේ නැහැ. ඩොක්ටර්ස්ලට ඕන දෙයක් කරගන්න දෙන්නේ තමන් චේතනාව මුකුත් නොකර ඉන්න එක හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් අපි
අපි ළමයි ගැන ෆ්‍රේම් හදාගන්න අපි ළමයි යහමඟ ෆ්‍රේම් හදාගන්නේ ළමයිව යහමඟට ඔය දැන් මම ඒකද කිව්වේ මම කිව්වේ දරුවන්ට බාධනය කරන්නේ නැහැ කියන එක විතරයි. දරුවා හදන ක්‍රමය ඔබට බාරයි. මට ඕනේ මේ ඔබ ඉන්න තැන පෙන්වන්න විතරයි. දරුවෙක් ඉපදුනන හදන්න ඕන ක්‍රමයක් ඇදෙන්නේ. ඒක ඔබ කැමති විදියට හදාගන්න. අපි ආච්චි වගේ හැදුවා මට ෂුවර් අවුලක් වෙන්නේ. ඇති වතුර ඇති. වතුර එපා. මේ ඇති. කාගේද ප්‍රශ්නේ? සාමාන්‍යයෙන් මේ අසාධ්‍ය වෙලා කෙනෙක් ආවම් හෝ තව කෙනෙක් මරණාසන්න වෙලා ඉන්නකොට වචනයකින් හෝ එහෙම කියන්න හරි කරන්න හරි පුළුවන් කියන්න පුළුවන් දෙයක් එහෙම දේවල්ද ඒ? එයා අසාධ්‍ය වෙච්ච කෙනාටද එළියෙද ඉන්න කෙනාටද? නෑ. එලා වෙච්ච කෙනාට පිට කෙනෙක්ගෙන්. ඔය ඉතින් එයා ඔබතුම මහත්මයා ගිහිල්ලා අසාධ්‍ය වෙච්ච කෙනාට උදව් කරන්න තියෙනවා. ඔබගේ චේතනාව හොඳයිනේ. ඔබේ කර්මය හොඳයි. උදව් කරන එක නම්බර ස්වාමීන් වහන්සේ මේ වචනයකින් හිත හැදෙන විදිහට හරි ඔය වචනකින් හිත හැදෙන කියන වචන කියන්නේ චේතනාවක්නේ. චේතනාව විතක්ක ਵਿਚාර වල ක්‍රියාත්මක වෙන්නේ වචන කියනවා කියලා කියන්නේ. ඒකට ඒකත් හොඳ දෙයක් නේ. උදව් කරන්න කියන්නේ චේතනාව හොඳ දෙයක් නේ. බෑ නැති කරන්න යන්නේ නැහැ. චේතනාව හොඳට තේරුම් ගන්න. චේතනාව තේරුම් ගත්තා ප්‍රශ්න ගොඩක් ඉවරයි. ස්වාමීන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ තියෙන අවිජ්ජාපච්ච සංඛාර ඒ සංඛාරවලයි පංච උපාදානස්කන්ධේ සංඛාරවලයි වෙනසක් තියනවාද එහෙම නැත්නම් ඒක මම දන්නවා. ඕක අර විශ්මිතා අවබෝධයේ පොතේනේ තියෙන්නේ. නැහැ ස්වාමීන් ඩිස්කෂන්ස් ඔය ඩිස්කෂන් ඉන්නේ ඔය තමයි. මේ අවිද්‍යාව කියන්නේ කියවනේ මෝහයටම කියන නම. සංස්කාර කියන්නේ මෝහය තුල දකින දර්ශනය. ඒක දැන් අන්තිම දවස් පහක හොඳට නම් පැහැදිලි වෙනවා. මම පටිච්චසමුප්පාදය තමයි පැහැදිලි කරන්නේ. මොකද මේ කියා දෙන දෙයට එකම සාක්ෂිය පටිච්චසමුප්පාදය විතරයි. එතකොට මේ ඔතෙදි තේරෙයි සංස්කාර කියන්නේ. දැන්ට භව චේතනාවෙන් කර්මය හදලා නැවත අපි ඔබට ෆිල්ම් එකක් බලන්න වෙනවනේ. ඒක භවය. එතකොට ඒ හැදිච්ච කර්මය නැවත ෆිල්ම් එකට පෙන්නනවනේ. ඒ ෆිල්ම් එක පෙන්නන අවස්ථාව සංස්කාර. එතකොට මේ ෆිල්ම් එක හදන්නේ අන්ධකාරය තුල, ෆිල්ම් එක බලන්නේ අන්ධකාරය තුල. දැන් මේ පින්නතුන් මේ මොකද්ද වෙන්නේ? මේ පින්නතුන් හදපු ෆිල්ම් එකක් මේ බලනවා. මම කියලා කෙනෙක් නැහැ. ඔබගේ ඇහෙන් එහාට කිසිම දෙයක් ඔබ දැන් බාහිර අරමුණක් කිය කියලා ගත්තට නැහැ. මම ඉස්සරහට ඔප්පු කරලා පෙන්නන අභිධර්මයේ. ඔය දැන් මම කොට උදාහරණයක් කරනවා. මෙතනින් එහාට මම මේක වැඩි අහන්න එපා. අහන්න එපා කියන්නේ මට ඒක කෙටියෙන් කියා දෙන්න බෑ. කෙටියෙන් කියා දෙන්න පැටලෙනවා. අන්තිම දවස් පහේ කියා දෙනවා කියන්නේ ඒක. මම මේ ආර්ය න්‍යාය කියන්න. දැන් මේ පින්නතුන් പ്രേත වස්තු අහලා තියෙන പ്രേත වස්තු පොත දිනා මට අරන් පෙන්නන්න පුළුවන්. එක්තරා ගඟක් ගලාගෙන යනවා. එතන ප්‍රේතියෙක් ඉන්නවා. එතන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒතොර ඒ ප්‍රේතිය කියනවා ස්වාමීනි මට වතුර පිපාසයි කියලානේ. වතුර පිපාසයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඔය ඕනතර වතුර දිනවනේ ස්වාමීනි මට වතුර පේන්නේ නැහැ. මට පේන්නේ මොනවද? ලේ. ලේ පේනවා ස්වාමීනි. ස්වාමීන් වහන්සේට වතුර පේන එක්කෙනෙක්ට එහෙනම් කාටද හරි දෙද හරියට පේන්නේ. නේ? දැන් ලෝසක මහරහතන් වහන්සේ පින්නපාත යනකොට එක්කෙනෙක්ට පාත්‍රය පිරීලා කියලා බලන ලෝස මහරහතන් වහන්සේ පාත්‍රයේ කිසිම දෙයක් කාටද හරියට පේන්නේ. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් පේන්නේ නැහැ. තමන් හදාගත්ත දේ විතරයි පේන්නේ. ඒක වෙනම දර්ශනයක්. ඒක කිව්ව ගමන් ඔබේ ලෝකේ සම්පූර්ණ දෙදරලා යනවා. ඉතින් මේ දෙදරලා යන විදියට කියන්නේ ওই කාලයම. කාලයමදි කියන්නේ. ඒක අන්තිම දවස් පහේ කියන්නම් කිව්වේ. ඒ හේතු සාක්කියත්ව පෙන්වන්න බෑ බුද්ධ දේශනාවල. එහෙනම් ඔබ එකම දෙයක් දෙන්නෙට පේන විදිය වෙනස්. ඒ හේතුව එහෙනම් තීන ද්‍රව්‍ය නෙවෙයි ප්‍රශ්නේ මොකද්ද? තමන් දකින විඤ්ඤාණය. ඒතර ද්‍රව්‍යයක් නැහැ. තමන් තමයි හදලා තියෙන්නේ. මේ ඔබ දැන් මම කෙටියෙන් කිව්වම ලවුල් වෙනවා. නිසා ඔක අමතක කරලා දාලා අන්තිම දවස් පහේ කරගන්න. මම ඒක බුද්ධ දේශනා ෆොටෝකෝපි ගහලා අතට දීලා කියන්නේ නැත්තම් ඔක කිව්ව ගමන් ලෝකෙම දෙතරනවා. දෙතරලා යන්නේ එතකොට තමන් හිතාගත්තු ධර්මයේ සංඥා වැරදි. සංඥා ටික අතට දීලා පෙන්නන මෙන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහ. ඒකට කියන්නේ ආර්ය න්‍යාය පෙන්නන
ඒක කිව්ව ගමන් ගොඩාක් අයට මගපල ලබන එක ඊසි වෙනවා. ඔබ දැන් ඔබේ බාහිරක් තියෙයි කියලා හිතාගෙන ඉන්නේ බාහිරක් කියලා දෙයක් නෑ ආයතන හයෙන් එහාට කිසිම ලෝකයක් නැහැ. බුදුහාමුදුරු රෝහිත අස්සට කියන මේ ආයතන හයෙන් එහාට කිසිම ලෝකයක් මම පනවන්නේ ඒ තියෙන්නේ ඒ ආයතන හය තුන තියෙන්නේ. දැන් අචර යොදුන් තියේ කියලා හිතන්නේ කොහෙද? අපේ මෙන්නේ. හිතින් හිතන්නේ. දැන් විඥාණයට තියෙන පරාසය කියන්නේ. ඒකත් එදාට පැහැදිලි කරනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා හැම දෙයකම හිතමයි මුල් වෙන්නේ. ඉන්හා දෙයක් නෑ. ඔව් ඒක තමයි. ඔබට කර්මය සකස් වෙනවා ඔබට නිරයයින් වෙන්නේ. ඔබ කර්මය සකස් කරන දවසට ඔබේ නිරය ඔබට ඉවරයි. එහෙනම් තීන නිරයකට ඔබ යනවා නෙවෙයි හදාගත්තු නිරයට තමයි ගිහිල්ලා ඇටෙන්නේ. නෝ අහන්න එපා. අහන්න එපා කෝ කෙටියෙන් කොට ඔයගොල්ලෝ පැටලෙනවා. පැටලෙන්නේ නැහැ අන්තිම දවසේ ඉවසලා ඉන්න මම ජීවතුන් අතර හිටියෝ කියන්න මම නැත්තම් බ්‍රිස්බේන් වල කියලා ආවේ අන්තිම DVD පහරම් බලන්න. අසල් ස්වාමීන් වහන්සේ දාවත් පැහැදිලිලා පංචේන්ද්‍රිය ගැන සද්ධා විරිය සති ප්‍රඥා කියන්නේ ඒතර බල ධර්ම දක්වා වර්ධනය කරන ඒවත් අර අපේ සිතේ ඇති වෙන ඔය සිතිවිලිනේ මේ ආයතන හයෙන් එහාට දෙයක් ඒ කොහොමද බල ධර්ම කියන්නේ සිතිවිලි කොහොමද බල ධර්ම දක්වා ඒ සිතිවිලි ඩෙවලොප් කරන්න පුළුවන්. ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශන වලින් ඩෙවලොප් කරන්න. ඩෙවලොප් කරන්න තියෙන එක විදිය තමයි හිතට එන කුසල අරමුණු ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කරන්න වෙන සචිත්තව හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. දැන් හිත අපිරිසුදු වෙලා තියෙන්නේ. පිරිසුදු වෙනකොට හිතේ තියෙන කුසල පක්ෂයේ ධර්මතා බලවත් වෙනවා. දැන් බල ධර්ම පදිනේ කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ අකුසල් කරන්න බෑ මොකක්ද දිනු කරන්න කියලාද? කුසල්. කුසල් දිනු කරන්න හිතේ පියුරිටි භාවය වැඩි වෙනවා. පියුරිටි භාවය වැඩි වුණා කියන්නේ හිත බලවත් වෙනවා. හිත බලවත් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි දන් දීදී ඉන්න එක නෙමෙයි මොකද්ද? ප්‍රතිපත්ති පූජා. බුදුහාමුදුරුවෝ කියනවා ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකයි. මහණිය ආමිෂ පූජාව මම ඒක වර්ණනා කරන්නේ නැහැ. ඒක උඹලට කරගන්න දෙයක්. ඔය ප්‍රතිපත්තිය කරොත් තමයි මට පූජා කරා වෙන්නේ. මොකද ප්‍රතිපත්තියෙන් තමයි හිත ඉක්මනටම පිරිසිදු ආමිෂයේදී එච්චර පිරිසිදු වෙන්නේ. වෙලාවට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. නැත්නම් අපි ඔය කියන්නේ කියන අනාතර. භාවනාවේදී ලැබෙන අත්දැකීම් කිව්වම ඒ දේවල් අපෝ දැනෙන්නේ තුය මොකක්ද නවීශීත්‍යයක් ඒ වගේ අපෝ මම භාවනාව ගැන වැඩි කතා කරන්නේ නැහැ. කතා කරන්න මම කැමති නැත් ඒකත් කෙටියෙන් කියලා දෙන දෙයක් නෙවෙයි. ඒක මම භාවනාව වැඩසටහන කරන්නේ මීට වෙනස්ම ක්‍රමයකට. මම ගාලේ දින 10 පුරුදු කරනවා. දින 20 පුරුදු කරනවා. ඒවා වෙනම ක්‍රම ටෙක්නික් 100 පුරුදු කරන විදිහ. ඒවදී මේ මහත්මාලා අහපු රාම වලින් එහා. දැන් උදාහරණයක් වශයෙන් මේ පින්නතුන් අහලා තියෙන රහතන් වහන්සේලා අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ කියලානේ. සෝතාපන්නයි සෝතාපන්න බව කියන්න ඕනේ නැහැ කියලා අහලා තියෙනවා. මම මට වෙනකොට තේරතේරි ගාතාවලම තියෙන රහතන් වහන්සේලා රහත් වුණා කියලා කියන එක. මුළු තේරතේරි ගාතාවලම තියෙන රහතන් වහන්සේලා අරහත්ත්වය ප්‍රකාශ කිරීම. ඒතකොට මේ ලෝකේ මිනිස්සු බය කරලා තියෙනවා රහතන් වහන්සේලා රහත් බව කියන්න ඕනේ නැහැ කියලා. නමුත් රහතන් වහන්සේලා කිව්වා කියලා අරහත්ත්වය නැති වෙන්නේ නෑ. තේරතේරි ගාතාවපොත් අයින් කරන්න ඕනේ. කියන්න එපා. බුදුහාමුදුරුවෝ කියලා කියනවා මගපල නොලබ මගපල ලැබුවා කියලා කියන්නේ එපා. එච්චර. දැන් පංචබය වේර සූත්‍රය අරගෙන බැලුවොත් සම්නුත්තනිකා අභිසමය සංයුත්තේ බුදුරජාණන් වහන්සේ කියන පංචබය වේර සූත්‍රය ඕනනම් කෙනෙක්ට සෝතාපන්න බව ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මෙතන පොත තියෙන අරන් පෙන්නන මම දැන් පෙන්නේ. එයා අවරකම සෝතාපන්න එයාට ප්‍රත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ওই මගපල නොලබපු අය ওই ධර්මය අවබෝධ නොකරපු අය ඔබ බය කරලා තියෙන්නේ. ඔහුට නැත්තම් පිළිසරණක් නැති වෙලා යනවා. පිහිටක් නැති වෙලා යන ඔබේ ප්‍රේම කැඩුණා. ඔවුන්ගේ පැවැත්මක් ඔවුන්ට නැති වෙලා යනවා. එයා සැබෑ බුද්ධ දේශනාව ඔවුන්ට ඕන විදිහට ඔවුන් අර්ථකථනය කරනවා. බුදුහාමුදුරු මෙහෙම කියලා තියෙනවා. තමන්ගේ ಗುಣ සංගවාගෙන වාසය කළ යුතුයි කියලා. ඒ අරහත්ත්වයටපත් වෙන තුරු උද අරහත්ත්වයටපත් වෙන කලින් ඒව කියන්නේ කිව්ව මාන්න වැඩි වෙනවා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ තව ගුණක් වඩන්න ගුණයක් නැහැ නේ. වඩන්න ගුණයක් නැහැ. අරහත්ත්වයටපත් වෙන කලින් දීපු දේවල් අරගෙන කියනවා එහෙම ඕනේ නැහැ කියලා.
එහෙනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ රහත් කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තරම් ගුණවන්තයෙක් ඉන්නවද බුදුහාමුදුරනොන්ට පස්සේ? අරහත්ත්වයටපත් වෙන තුරු බුදුහාමුදුරු ක්‍රම කියලා තියෙනවා. මොකද්ද? ඒක නිප්‍රපංචව සිටිය යුතු, අල්පේච්ඡව සිටිය යුතු. ඒව අරහත්ත්වයටපත් වෙන උදව් වෙන දේවල්. අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඒක උට කරන්න දෙයක්. උට තියෙන අනිත් අයට ඕන උදව් කරන්න පුළුවන් නැත්නම් තනියෙන් පිරුණම් පාන්න පුළුවන්. එච්චරයි. ඕනනම් අර බක්කුල මහ රහතන් වහන්සේ වගේ පැත්තකට වෙලා පිරුණම් පාන්න පුළුවන්. නැත්නම් අනිත් අයට උදව් කරන්න කියලා හැංගීම කියලා උට අමුතින් උදව් කරන්න කුසල් කරන්න දෙයක් නේ. මේ තේරි ගාතාවල බලන්නකො අම්බපාලිත් කියනවා මම බුදුහාමුදුරුවෝ දැක්ක කියලා ධර්මයේ. ඒක අජිත බලන්න තේරතින් මම දැක්ක මෙතන තියෙන පොතේ කොච්චර හැමෝම කියලා තියෙන තමන්ගේ අරහත්ත්වයනේ. කිව්වා කියලා ඒක නැති වෙන්නේ නෑ, පිළිගත්තේ නෑ කියලා නැති වෙන්නේ. අනිත් අය පිළිගත්තේ නෑ කියලා අරහත් වෙන්නේ නැති වෙනවද? මගපල නැති වෙනවද නේ? දැන් අපි කියනවා මගපල ලැබුවා කියලා කවුරු හරි. ඒගොල්ලෝ පිළිගන්නේ නැත යාගේ මගපලේ නැති වෙන්නේ. ඒ මොකුත් වෙන්නේ නෑ. හැබැයි ලෝකේ ඔබ බය කරලා තියෙනවා. ඒ මංගේ ඔබ දාගලා තියෙන කියපු දේවල් වලින් ප්‍රේම. නමුත් බුද්ධ දේශනා හරියට බැලුවොත් තේරෙයි මොකද්ද තියෙන්නේ කියලා පංචභාවීර සූත්‍රය අරගෙන බලන්න. ඒක කියන සෝතාපන්න කෙනා වුණා යාට සෝතාපන්න යාට ඕන නම් යාට කියන්න පුළුවන්. යා මොකද වෙච්ච දේ නේ යාට අනිත් අයට ඕන පිළිගන්න පුළුවන් නොපිළිගන්න පුළුවන්. යාට පිළිගත්තා නොපිළිගත්තත් යාට ප්‍රශ්නයක් වෙන්නේ. පිළිගත්තොත් කෙනෙක්ට ඒගොල්ලන්ට එතෙන්ට යන්න උදව් වෙනවා. නොපිළිගත්තොත් උට ඉතින් අවුල උට ප්‍රශ්නයක්. යාට කිසිම අවුලක් වෙන්නේ. හැබැයි යමක් අවබෝධ නොකර යමක් ප්‍රකාශ කරන්න ඉන්න. ඔහු නාවුලෙන් අවුලටපත් වෙනවා. ඔහු විනාශයටපත් වෙනවා.